තෙරුවන් සරණයි. බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නොඑක් වර විවිධ කමඨහන් ඉදිරිපත් කරමින් ඔවුනොවුන්ගේ හිරහුණු තැන් හඳුනාගෙන ඉන් මිදීමට උපදෙස් දෙන වාර අනන්තයි. එකම තැන පල්වෙන සිරවුණු ඒ විදර්ශනා ඥානය අවදි කරන එක ලේසි නෑ. දිට්ඨිගත වූ කෙනෙක් දිට්ඨියෙන් මුදවන එක ලේසි නෑ. වර එක වාද කරන්න පැමිණෙන ඒ නිගණ්ඨයින්ට බුදුන් වහන්සේ පවසනවා, ඔබට දෘෂ්ටියක් ඇත. මට දෘෂ්ටියක් නැත. ඒ නිසා මට වාදෙකුත් නෑ. මෙහෙම බුදුන් වහන්සේ ඒ දෘෂ්ටිගත නිගණ්ඨයින්ට වදාරනවා. මේ කියන්නේ උපාදානයෙන් මිදුණු තැන. උපාදාන අල්ලගත්ත කෙනත් අතර ඇති වෙනස. දෘෂ්ටිගත බව මිත්‍යා දෘෂ්ටියට. එහෙම නැත්නම් දෘෂ්ටියක් තුල සිටින කෙනාට ඉන් මිදීමත් ලේසි නෑ. සංස්කාර හට නොගන්න තැන ඇලෙන්න ගැටෙන්න දෙයක්වත් නෑ. උපාදානය අල්ලගන්නේ නැති කෙනාට ඇලෙන්න ගැටෙන්න දේවල් අඩුයි. ඔබට ඔබ සිටින තැන ගැන දැනෙනවද? ඔබ විදර්ශනා වැඩි යුතු ආකාරය දැනෙනවද? උදෑසන හිරු පායන්නාසේ එකම දිසානතියකට මේ සියලුම කාරණා ගැළපීලා තියෙන්නේ. එහෙනම් නිස්සරණයමයි, අත්හැරීමමයි. සිතින්ම හටගත් ලෝකය සිත තුළින්ම අත්හල යුතු වෙනවා. අප මින් පෙර ඉදිරිපත් කළා සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන සිතත් හැදෙන තැනම නාමයත් රූපයත් වෙන් කරගත හැකිනම් ඉන් එහාට සිතකුත් හට නොගන්නා බව. මේ ධර්මස්කන්ධය තුළ අපට අහන්න ලැබෙන විශේෂම තැනක් තමයි දාරුචීරට බාහ්‍ය දාරුචීරට ඒ දාරුචීර තාපසතුමාට දේශනා කළ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන අනේ කෙටි දේශනාව. දුටුවානම් දුටුවා පමණි. දුටු දෙයක් නැත. දුටු කෙනෙක් නැත. මේ හොඳින් විමසිය යුතු කාරණයක් තියෙනවා. ඔබට සත්‍ය අවබෝධ වන විට ඔබට මේ ලෝකයේම අසත්‍යයක් බවයි දැනෙන්නේ. එයමයි පරම සත්‍ය. අනුසෝතගාමී ප්‍රතිපදා. එහෙම නැත්නම් මේ මුළු සමාජෙම යන ඒ රැල්ලට හසු වෙලා අර ගඟට වැටුණු දණ්ඩක් වගේ ඔහේ ගහගෙන යන කෙනෙකුට ඉන් මිදීම ලේසි නෑ. පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ ඇත්තටම මේ මුළු සමාජයම යන ගමනට ප්‍රතිවිරුද්ධ ගමනකුයි තියෙන්නේ. හැබැයි මුළු සමාජයම යන්නේ මායාවකට රැවටිලා. ඔබ මේ මායාව අවබෝධ කරගෙන ඉන් මිදෙන ගමනක් යා යුතු වෙනවා. මේක බොහොම සංවේදී කතාවක්. මේ ධර්මයේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද. ඇත්තටම නිවන දකින ඒ විදර්ශනා වැඩි යුතු ඒ සිත හැදෙන තැන උපාදානස්කන්ධේ හැදෙන තැන ඒ හරහායි මේ දුක හටගන්නේ චතුරාර්ය සත්‍ය. ඒ හරහායි අපිට සසරක් තියෙන්නේ පටිච්ච සමුප්පාද. මේ මොන විදිහෙන් දේශනා කළත් මේ කාරණාව ඊතසියුම් කාරණාව ඔබට වැටහි යුතු වෙනවා. නැතිනම්
දර්ශන සමාපත්තිය අපි කතා කරන මේ සත්‍ය කුමක්ද මේ ලෝකයේ ඇති පරම සත්‍ය? එයයි ගැටලුව. ඔබ ඉන්නේ අන්ධයෙක් වගේ ඉපදිලා නම් ඔබ මැරෙන්නේ අන්ධයෙක් වගේමයි. ඔබට ලෝකේ දැකිය හැකි නෑ. ඔබට කිසිදා ලෝකේ දකින්න ලැබෙන්නේ මේ ප්‍රඥාවෙන් දැකිය යුතු කාරණයක්. ඇසෙන් දකින එකත් හරි පහසුයි. හැබැයි සත්‍ය නුවණින් දකින එක හිතන තරම් පහසු නෑ. ඔබගේ ප්‍රඥාව අවදි කරගෙන ධම්ම චක්කුසය තුළින් මේ දෙස බැලිය යුතු. ආලෝකෝ උදපාදි, විද්‍යාව උදපාදි, චක්කුන් උදපාදි, ප්‍රඥාව උදපාදි. මහා ප්‍රඥාවටයි මේ කාරණාව අවබෝධ වෙන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්. ඒ මහා ප්‍රඥාව තුළිනුයි මේ දුක නැසෙන්නේ. අප විසින් අල්ලගෙන ඉන්න දුර්මත සමහර විට සංස්කෘතියන් සමග බද්ධ වී ඇති බොහෝ කාරණා දෘෂ්ටිගත ආකල්ප මේවා වලින් මිදෙන්න ඕනි. අද නිවන් දකින්න බෑ කියන බොහෝ අය මෛත්‍රී බුදුන් වහන්සේ වඩිනකන් ඉන්න ඕනි කියන බොහෝ අය දැනෙන්නේ නැද්ද ඔබට? කම්මැලි, වීරයක් නැති, අලස, බොළඳ එහෙම හිතකට කොහොමත් බොළඳ හිතකට නිවන් දකින්න ලැබෙයිද? මේ බොළඳකම ඔබේ නොදන්නකමයි. එයමයි ඔබව සසරට ඇදගෙන යන අවිද්‍යා ඝන අඳුර. බුදු ඇසින් මේ බව දැකලා අනාගතයේ ධර්මයේ ලෙසින් අධර්මයේ දේශනා කරන ඒ භික්ෂුන් වහන්සේලාත් බිහි වෙන බව. එදාට හරි දේ නිවැරදි ධර්මයේ සොයා ගැනීම අපහසු වන බවත් මහණෙනි, යම් දවසක රත්තරන් වගේ දෙයක් බිහි වුණොත් රත්තරන් සොයා ගැනීම ලේසි නෑ. අන්න ඒ උපමාව මේ ධර්මයේ බෞද්ධ දර්ශනයට සිද්ධ වන බවයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. අපි හරි දේ ගලපලා ගන්න නම් බුදුන් වහන්සේම දේශනා කරනවා ධර්මයට වෙනේට ගලපලා බලන්න කියලා. හැබැයි රත්තරන් වගේ දෙයක්, ඉමිටේෂන් දෙයක් ලෝකෙ බිහි වුණා කියන්නේ බැලු බැල්මට එයත් ධර්මයේ වගේමයි පේන්නේ. එයත් විනයට ගැලපෙනවා වගේමයි පේන්නේ. ඔබ නුවණින් නිවැරදිව මෙය නොදැක්කොත් ඔබ රැවටෙනවා නියතයි. මේ කාරණාව බොහොම සරලව ඔබට කියන්නයි අපි හිතුවේ. අපි මේ ලෝකයක් හදාගන්නේ උපාදානස්කන්ධේ හරහායි. අපි අල්ලගෙන ඉන්න පංච උපාදානස්කන්ධ ගොඩවල්, ඔය රූප ගොඩවල්, ඔය සංඥා ගොඩවල්, ඔය මතකේමයි අපි මේ අරගෙන යන්නේ. එයමයි අපි සිතින් අල්ලගත්ත උපාදාන ගොඩකුයි තියෙන්නේ. අපි බාහිරට ඇඟිල්ල දික් කරාට අපේ හිතේ මේ සේරම තියෙන්නේ. අප සිත තුළ හැම මොහොතකම රැස් වෙන ගතියක් තියෙනවා. ඒ රැස්වුණු දේ පෙර මතකයේ නැත්තම් අපගේ වත්කම්, අපගේ දානයක් වෙලා, අප සතු දෙයක් වෙලා. හැබැයි එහි පැවැත්මක් නැහැ. අනිත්‍යයි. මේ හිත තුළ තියෙන දේවල් මේවා තියෙන තාක්, අල්ලගෙන ඉන්න තාක් අපට දුක උරුමයි. මේ උපදී ගොඩටමයි අපි භවය කියන්නේ.
මේ භවයේ ඉපදුනොත් මේ භවයේ හැදෙන්නේ අල්ලගත්ත දේවල් හිතේ තියෙන නිසායි. ඉපදී මෙරි අපි භව කතරක් හදාගෙන සසරක් හැදුණු තැන ඔබට සංසාරයක් හමු වෙනවා. අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර භූමියේ ඒ ගැඹුරු දහම් කාරණා ඔබට ඉදිරිපත් කිරීමට පෙර ඔබට අපි ඒවා කොතරම් කිව්වත් ඔබ ඉන්න තැනට අප ආයුතු වෙනවා. ඔබ ඉන්න ඒ සරල භූමිය අපි දැකිය යුතු වෙනවා. ඔබේ සිතේ තියෙන්නේ ඉපදෙන කෙනෙක් ගැනයි. ඔබේ සිතේ තියෙන්නේ මැරෙන කෙනෙක් ගැනයි. ඔබ ඉන් මුදව ගන්න නම් අපත් ඔබ සිටින මට්ටමේම කතා කළ යුතු වෙනවා. ඒ නිසා පරම සත්‍ය කෙසේවත් ඒ ඔබට පහදා දීමට සුදුසු පරිසරයක් හැදිය යුතු වෙනවා. ඒ නිසාම අප සම්මුතියේ තුල ඉඳගෙන ඔබ ඉන්න ඔය ප්‍රඥප්ති සම්මුති ලෝකයට ඇවිල්ලා වචන ටිකක් කතා කරන්න හිතුවා. අපිත් ඔබ ඉන්න තැනින්මයි මේ ගමන ගියේ. ඇත්තටම මේ අපි හොඳින් දන්න කාරණාවක්. ඉපදී මෙරි අපි භව කතරක් හදා ගන්නවා. අපි භව කතරක් හදනවා. එහෙම නේද හිතන්නේ? ඔව් අපි එහෙම කියමු. සසරක් හැදෙනවා. ඒකත් එහෙම කියමු. සසරක් හැදුණු තැන ඔබට සංසාරයක් හමු වෙනවා. සංසාරයක් හැදෙනවා. මෙන්න මේ භව නිරෝධෝ නිබ්බානෝ කියන භවයෙන් මිදුණු තැන මේ භවයේ ඉපදි මෙරි යන භව කතර ඔබ මිදුණු තැන ඔබ සසරිනුත් මිදෙනවා. සසරෙන් මිදීමම නිවනයි. සම්මුතිය තුළ කතා කරනකොට මේ කතාව හරි සුන්දරයි කියලාත් හිතෙනවා. හැබැයි වරදවා වටහා ගන්න එපා. මේ සියල්ලම කතා කරන්නේ ඔබමයි මම මාමයි ඔබමයි මා කියන මාතෘකාව යටතේ. මා ඔබ නම් ඔබ සිටින තැන මා හඳුනාගත යුතු වෙනවා. ඔබ නැතිතා මාත් නැහැ. ගැඹුරු කාරණයක් කියන්න කලින් ඔබට පණිවිඩයක් කියන්න ඕනි. මේ ලෝකෙම බොරුවක්. අපි ඒ සත්‍ය අපිට ඒක තේරෙන්නේ අපිට ඒ බොරුව අද හුරුයි. සත්‍ය අපිට හුරු නෑ. අපි මේ අසත්‍යයට කැමතියි. ඒ නිසාම සත්‍යයට අපි හරි බයයි. කවුරු හරි අනිත්‍ය ගැන කතා කළොත් අපි එතනින් හිමීට නිහඬව අයින්ට වෙනවා. ඇයි ඒ? අපේ හිතට අපි ඒක පුරුදු කරලා නැහැ. සත්‍ය දැනගත්තොත් බොරුවෙන් මිදෙනවා, ලෝකයෙන් මිදෙනවා. නමුත් අවාසනාවකට ඔබ ඊට ඇහුම්කන් දෙන්නේ නැහැ. බාහිර තියෙන්නේ මොනවද? මම කිව්වොත් මේ සේරම ශක්තියක් කියලා. පදාර්ථයත් ශක්තියක එකතුවකින් ඇදලා තියෙන්නේ කියලා. මේ සියල්ලම පදාර්ථ වුණත් ශක්තියකට පරිවර්තනය වෙනවා කියලා. මේ ගස් කොළන් මේ අපිට පේන ගස් කොළන් ඔය පස් කැට මේ හැම දෙයක්ම ඔය ගෙවල් දොරවල් හදාගෙන තියෙන හැම දෙයක්ම බාහිර භෞතිකයට කියින් කතා කරොත් ඒ සියල්ලම එක ගිනි ගොඩකට ගහලා දැවුනා වගේ මේ මහ පොළොවේ සබදාමේ තේජෝ ධාතුව වැඩි වුණු ධාතු සියල්ලම අලු වෙලා නැත්තටම නැති වෙලා යයි. එවිට කුමද්ද ඉතුරු වන්නේ? ලෝකෙම හිස්ත. එවිට අභ්‍යවකාශයද ඉතුරු වන්නේ. එතකොට කුමක්ද මේ පදාර්ථ වලට වෙන්නේ? මේ ශක්තියක් නෙමේද? මෙච්චර ලොකු දේවල් කියන්න ඕනේ. ඔබ ගන්න ගිනි කූරක් අතට. ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගහලා ඔය ළඟ තියෙන කොළ කෑල්ලක් පත්තු කරලා බලන්න. ඔය කොළ කෑල්ල දැවෙනවා.
අන්තිමටම කොළ කෑල්ල කොහෙද? ගිය තැනක් නැහැ. මේ වගේ මේ කතාව. අපි අල්ලගෙන ඉන්න මේ තියෙනවා කියලා හිතන් ඉන්න භෞතික ලෝකේ ඇත්තටම පවතින්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. හතර මහ භූත කියලා අපි කතා කරනවා. හතර මහ භූත කියලා අපි කතා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. තේරෙන භාෂාවෙන් කිව්වොත් පස් වතුර ගිනි සුළං. පස් අපිට අල්ලන්න පුළුවන්. තද ගතියක් දැනෙනවා. වතුර අපිට අල්ලලා බලන්නත් පුළුවන්. දියර ස්වභාවයක් දැනෙනවා. වායුව අපිට දැනෙනවා. හුලඟ වගේ හැමනවා. රස්නිය අපිට දැනෙනවා. මේ උණුසුම සීතල නිසා. මේ කයට මේ හතර මහා භූතවල ස්වභාවයයි දැනෙන්නේ. ඒකයි පොට්ටබ්බ කියලා කියන්නේ. දැන් මේ හතර මහා භූතනේ අපි කතා කරේ. දැන් බාහිර සියල්ලම සුද්දාෂ්ටකයක් කියනවානේ. ඔය හතර මහා භූතත් වර්ණයත් ගඳත් රසත් ඕජාවත් නිසා ඔය ලෝකයේ බාහිර අපිට පේන භෞතික ලෝකයේ ඔය ටිකනේ ඔය 8යි එකතු වෙන්නේ හැදිලා තියෙනවා කියන්නේ. එහෙම නේ. ඔබට ඒක තේරෙනවනේ. බොහොම සරල තැනකින් මේ පැහැදිලි කරන්නේ. පුංචි දෙයක් ඔබට පුංචි පණිවිඩයක් දෙන්න. නමුත් බලන්නකෝ ඔය පඨවි ධාතුව පුංචි වැලි කැට ටිකක් ඔය පස් කැටයක් පස් කැටේ කියන්නේ පඨවියනේ. අරයට අයිස් කැටේ වගේ. තේජෝ ධාතුව වැඩි වෙනකොට අයිස් කැටේ දිය වෙලා වතුර වෙනවා. තවත් ටිකක් රත් වෙනකොට වතුර වාෂ්ප වෙලා වායුව වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. අවසානයේදී මේක ශක්ති ස්වභාවයක් වෙනවා. මම කිව්වොත් මේ ලෝකේ අංශු ටිකක් තියෙන්නේ කියලා. අර අංශුමය ලෝකයකින් අංශු ටික ලං වෙනකොට පඨවි ගොඩාක් හදට තියෙනකොට ඒ අංශු ටිකක් බුරුල් වෙනකොට ආපෝ වතුර. තවත් මේ අයිස් කැටේ වතුර වුණා. තවත් මේ අංශු ටිකක් බුරුල් වෙනකොට වතුර වාෂ්ප වෙලා යනවා. මෙන්න මේ වගේ අංශු වලින් ඔබට පුළුවන් ඊට පස්සේ නෑ අංශුත් නෙමෙයි මේක ශක්තියක් කියලා දකින්න. මේ ලෝකෙම ශක්තියක් තියෙන්නේ. මේ පෘථුවිය මේ ඉරහද මේ අපි කතා කරන භෞතික පැත්තෙන් බැලුවත් මේ පැවැත්මක් නෑ. ස්ථිර පැත්තක් නෑ. හැබැයි අපේ නිවන් මඟ බුදුන් වහන්සේ දේශනා කරන්නේ චිත්තේන නියති ලෝකේ. හිතේ හැදෙන ලෝකයෙන් මිදෙන්නේ. සිතුවිලි මායාවක්. මේ වගේම ස්වභාවයක්මයි ඒකෙත් තියෙන්නේ. මේ අනිත්‍ය ස්වභාවය නිසායි අපිට මේ ප්‍රාණවත් ජීවයක් අපි කතා කරන මේ සුන්දර ලෝකය කියන්නේ අනිත්‍ය නිසායි. අනිත්‍ය නිසායි ලෝකෙ සුන්දර වෙලා තියෙන්නේ. හැමෝම එක වගේ හිටියොත් හරියට මේ මූණ hina වෙනකොට වෙනස් වෙන්නේ අනිත්‍ය නිසායි. නැත්තම් ප්ලාස්ටික් මූණක් hina වෙන්නේ නැහනේ. ඒක ස්ථිරයි. පුංචි කාලේ ඉපදුණු ඒ පුංචි ලේ කැටිය දෝතට ගන්න පුළුවන් පොඩි දරුවෙක්. නමුත් ස්ථිර නම් ඒ දරුවා ලොකු වෙන්නේ නැහැ. එහෙම මේදී. නමුත් අස්ථිර නිසා අනිත්‍ය නිසා මේ දරුවා ටික ටික වෙනස් වෙනවා. විපරිණාම වෙනවා. ලොකු වෙනවා. ඉතින් මේ භෞතිකයේ ස්වභාවයම තමයි සිතුවිලි වලට ගන්න හේතුව. ඇයි එහෙම කිව්වේ? ඔබ ස්ථිර නම් ඔබ ඉපදෙන සේරම අය මැරෙන්නේ නැහැ. ස්ථිරයි. නමුත් ලෝකයේ අනිත්‍ය නිසා ඉපදෙන හැම කෙනෙක්ම මිය යනවා. ඒ මිය ගිය නිසායි ඔබට මේ ලෝකේ ඉඩ හම්බෙලා තියෙන්නේ ඉපදිලා ඉන්න. නැත්තම් මේ තාක් මේ පෘථිවිය තුල බිහි වුණු මිනිස් සංගතිය මිය ගියේ නැත්තම් හෙට නවකයෙකුට එන්න ඉඩක් තියෙනවද? මේ පුංචි සිතුවිල්ල සංකාරයක්. පොඩ මෙනෙහි කරලා බලන්න මේ කාරණේ. මේ අනිත්‍ය කියන්නේ සුන්දරත්වය තමයි. වෙනස් වෙනස් දේ තුලයි අපේ සිත සුන්දර දෙයක් දකින්නේ. මේ සුන්දර දේ දැකීම දේ දුන්නක් පායනවා වගේ. ඒක සිතුවිල්ලක ස්වභාවයක්. අතර මෙහෙම සුන්දරත්වයක් කොහෙද තියෙන්නේ?
ඇත්තට මනසට සුන්දරත්වයක් එනවා. උදේ ඉර පායනකොට, හවසට ඉර බහිනකොට, රාත්‍රියට, දවාලට මේ වෙනසට අපි හරි කැමතියි. ඒක ඔබට තාම තේරිලා නැහැ. ඔබ රැල්ලට අහු වෙලා යන හින්දා. ඔබ මොහොතකට හිතලා බලන්න. හැමදාම දවල් නම් මේ ලෝකේ රෑ වෙන්නේ නැත්තම් ඔබ කොහොමද ඉන්නේ? ඒකට ඔබ කැමති වෙයිද? මුළු ලෝකෙම හැමදාම ඝන අන්ධකාරය නම් ඔබ ඒකට කැමති වෙයිද? මුළු ලෝකෙම හැමදාම මහ දවාලය හා සමානව රස්නෙන් තියෙනවා නම් ඔබ ඒකට කැමති වෙයිද? ඔය හිත කුමක්ද? ඔය හිත අනිත්‍යයට කැමතියි. නමුත් වර එක ඔබ ඔය හිතටම දැනෙනවා මේ සියල්ල නැති වෙන ස්වභාවය. ඒ නැති වෙන නිසාමයි සුන්දර. ඒ නැති වෙන නිසාමයි ඔබගේ තියෙන ඇල්ම, සිතුවිල්ල. නමුත් එයමයි ඔබට මේක හිතා ගන්න බෑ. එයමයි ඔබ කැමැත්ත. නමුත් ඒ විනාශය දකින්න නැති නිසායි ඔබ කැමති. ඒ විනාශයක් තියෙන්නේ. ඔබ මේක දැක්කේ එක පැත්තයි. මේකේ තව පැත්තක් තියෙනවා. මේ සුන්දරත්වයේ තුලම අසුන්දරත්වයක් තියෙනවා. ඇත්තම කතාව මේක සිතුවිල්ල. මේ දෙකම නිෂ්ප්‍රභා වෙනවා. සත්‍ය නම් සත්‍යමයි. මේ පුංචි කාරණයක් මේ කිව්වේ. මේක ඔබට හුඟක් වැදගත් මේ කාරණේ. මේ පැහැදිලි කිරීම ඔබේ ජීවිතයට හුඟක් සංවේදී වේවි. මේ කියන කාරණා බොහොම සංවේදී කාරණා. අපි මෙහෙම හිතුවොත් ඇසට එන කිරණයක් ආත්මයක් හදනවා. මේ තාක් අපි කතා කරපු කාරණා කැටි කරලා පුංචි කතාවක් කියන්න හිතුවා. අපි දකින රූපේ ඇත්තටම හටගන්නේ හිතේ. මුළු සත්ව ලෝකයේම එහෙමයි. බාහිර හතර මහ භූත විකිරණ තරංග වලින් හැදුණු තරංග වලින් පිරුණු ඒ සැබෑ ලෝකේ අපිට දකින්න ලැබෙන්නේ. ඇහැට එන කිරණ රූප වෙලා ඇහත් රූපත් එකතු වෙලා සලායතන වෙලා අපි එහෙම කියමු. චක්කු විඥානේ හට ගන්නවා. දැනීමක් හට ගන්නවා. ඒ නිසාම ඇසක් රූපයක් ඇසේ විඥානයත් නිසාම පස්ස එහෙම නැත්නම් ස්පර්ශයක් හිතට ගැටීමක් සිදු වෙනවා. සත්‍ය දැනගන්න හිතට හයියක් ඕනි. ඇත්තටම ඇහෙන් ගන්න ෆොටෝ එකක් නම් ෆොටෝ එක ආත්මයක් කොහෙන්ද තියෙන්නේ? අපි මේවා ගොඩක් කියනවා. නමුත් මෙහෙම කීච්චර කිව්වත් කියන එකත් සමහර අයට ගැලපෙන්නේ නැහැ. අපි ටිකක් වෙනස් විදිහට කතා කරමු. මේ ක්‍රියාවලිය හැබැයි ඔබ දකින්න ඕනි. ඇත්ත ලෝකෙට අපි කවදා හරි ඇතුළත් වෙන්න ඕනි. අපි සත්‍ය දකින්න ඕනි. මේ මායාවෙන් අපි මිදෙන්න ඕනි. මේ හීනෙන් අපි කවදා හරි මිදෙන්න ඕනි. මේ විදිහට අපේ මේ හිතට සිතුවිලි හැදෙන හැටි අපි සිත හැදෙන හැටි දකින්න ඕනි. ක්ෂණයක් පාසා බිනි බිනි යන ක්‍රියාවලියක් ඇති වෙන නැති වෙන මේ විදිහට සිද්ධ වෙන ක්‍රියාවලියක්. අපි හිතනවා මේ ලයිට් එක පත්තු වෙලා තියෙනවා කියලා. නමුත් මේ ලයිට් එක ඇත්ත ස්වභාවය නම් නිවි දැල් වෙනවා. ඔබට ඒක පේන්නේ වේගය වැඩි නිසා. මෙන්න මේ වගේ මේ හිත ඇති වෙන නැති වෙන වේගයකට අහු වෙලා තියෙනවා. මේ එන අරමුණු, මේ එන කිරණ, මේ ආලෝක, මේ ශබ්ද මේවා ద్వාර ඔස්සේ එනවා. ඒ වේගයකින් සිද්ධ වෙනවා. ක්ෂණයක් පාසා බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන මේ වේගය නිසා අපි හිතනවා අපිට මේක මායාවක් හැදෙනවා. මේ මායාව කැඩෙනවා. මේකේ වේගය අඩු වුණා නම්. මේ ආලෝකේ වේගය වැඩි නිසා නිවි දැල් වෙන වේගය වැඩි නිසා අපිට ආලෝකයක් පේනවා. නමුත් මේ නිවි දැල් වෙන වේගය අඩු වෙන ගියොත් ඒක නිවෙනවා දැල් වෙනවා පේනවා. මේ සිතත් ඇති වෙනවා නැති වෙනවා. නමුත් අපිට ඒක පේන්නේ
රූප ගොඩක් වේලියට වැටිලා අර කාටුන් එකක් පේනවා වගේ වතුරු බින්දු ගොඩාක් වැටිලා අපිට වැස්සක් ඇති වුණා වගේ ඒ හැම එකක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. එහෙම තැනක එනම් පවතින රූපයක් නැති තැනක අපි මැවුණු රූප දකිනවා. එහෙම අරගෙන අපි විඳිනවා. වේදනාවට ලක් වෙනවා. විඳීම තුළින් පෙර මතකේ හා ගලපාගෙන ඒ විඳපු දේ හඳුනා ගැනීමට ලක් වෙලා ඒ තුල ඇලීමට හෝ ගැටීමට ලක් වෙලා ඒ කියන්නේ පෙර තිබූ සංඥා මගින් හඳුනාගෙන එමගින් වටිනාකමක් ආත්මීය ස්වභාවයක් ඕනෑ වීමක් එපා වීමක් වැනි හැඟීමක් ඇලෙන එක්ක ගැටෙනවා එපා වීමක් ඕන වීමක් වැනි හැඟීමක් උපදිනවා තණ්හාව ඇති වෙනවා සිතුවිලි ගොඩ නැගෙනවා මඤ්ඤණා කරනවා හිත නැවත නැවත සංඛාර හටගන්න වචී සංඛාර මනෝ සංඛාර කාය සංඛාර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර මේ විදිහට ගොඩක් වචන වලින් කියන දේවල් මේවා pāli වචන වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ කියන අර්ථය තේරෙනවා. කෙලෙස් හට ගන්නවා. එහෙම කියමු. මෙලෙසින් අල්ලගත් සියල්ල රැස් වූ සියල්ල උපාදාන වූ සියල්ල ඔබේ හිතේ ඔබ අල්ලගෙන තව දේවල් එකතු කරනවා. සියල්ල එකතු වී අවසානයේ මහා විශාල ගොඩක් කන්දක් හැදෙනවා. සිතුවිලි ගොඩක් සිතුවිලි කන්දක් ඔබට දරා ගන්නත් බෑ. උපදි ගොඩ නිසාම මේ සිතුවිලි ගොඩ නිසාම ලෝකයක් හට ගන්නවා. ඔබ ලෝකයක් හදාගෙන තියෙන්නේ ඔබමයි. සකස් කරගත්ත ලෝකයක්. ඔබම හදාගත්ත ලෝකයක්. ඔබේම හිතේ හැදෙන ලෝකයක්. සංස්කරණය කරගත්ත හදාගත්ත සංස්කාර ලෝකේ කාගේද? ඔබේමයි. දැන් හිස් තැනක් අඩුවක් තියෙනවා. එළියේ ගොඩාක් දේවල් තියෙනවා. එතනක් තියෙනවා. දැන් එතකොට ඒවා දැනෙන්නේ කාටද? ඒ එළියේ තියෙන ඒ ගොඩව තියෙනවා කියලා. ඒ තියෙනවා එහෙමනම් ඒවා අයිති කෙනෙක් ඉන්න ඕනි. ඔන්න දැන් මම ඉන්නවා. ඒ ගොඩ තියෙන්නේ මට. මටයි දැනෙන්නේ. විඥානේ. ඔන්න දැනීම. කෙනා මමයි. මට ඒගොල්ලන්ට වඩා තියෙනවා. මම දැන් මාන්නිකින් ඉන්නේ. අස්මිමානේ මම මගේ ආත්මය කියලා. දැන් මේ හැඟීම ඔබව උපද්දවනවා. මම හරි ලොකුයි. මට මාන්නයක් තියෙනවා. මේවා මගේ. මට ගොඩක් දේවල් තියෙනවා. මට ශරීරයක් තියෙනවා. මට රූපයක් තියෙනවා. මට ගොඩක් දේ තියෙනවා. මට මේ ලෝකේ දේරනවා. මට ඒකේ හොඳ දේ මට ඒවා ආස දේවල් තියෙනවා. මෙහෙම ඇලෙන ගැටෙන මේ ස්වභාවය ඔබ රැවටිලා. ඒත් මේකේ ලොකු කතාවක් තියෙනවා. මගේ දේවල් ගොඩක්. මගේ දේවල් ගොඩක් තියෙන තැනයි භවයක මගේ ගොඩාක් තියෙන භවයක භවයක් හැදෙන්නේ දෙයක් නිසායි. දේවල් හදාගත්තේ තමන්මයි. එහෙම හදාගත්ත ඒ තැනට දැන් අපි භවය කියනවා. භවයක මම ඉපදිලා දැන් මේක මේ ආත්මේ මගේ. මේ භවය මට හමු වුණා. උපදි ගොඩක් නිසා භවයක් හටගත්තා. අල්ලගත්ත දේවල් ගොඩක් නිසා අදාගත්ත දේවල් ගොඩක් නිසා මට දැන් භවයක් තියෙනවා. භවයක් හටගත්තා. භවය නිසා මගේ ආත්මය ඇති වුණා. මට දැන් ආත්මයක් තියෙනවා. දැන් මට මගේ දේවල්, මගේ නොවන දේවල්, මම කැමති නැති දේවල්, මට එපා වුණු දේවල් හමු වුණා. දැන් මට එහෙම දේවල් ගොඩක් තියෙනවා. මගේ ಜಾතිය ඒවා. දැන් මට චේතනා පහළ වෙනවා. සංඛාර ඇති වෙනවා. මගේ ಜಾතිය ඒවා මට දැන් හම්බ වෙනවා. දැන් නැවත සිතුවිලි ගොඩ නැගෙනවා.
අபிසංස්කරණය කරනවා. එනේන සිතක් පාසා ඇහැට දැනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ඒවා පිනව, ඒවා ඇලි ගැටි මම ලොකු ලෝකයක්, මම ඒවා ගොඩාක් මැද්දේ හිර වෙලා, මම දැන් භවය තුල හිර වෙලා, මට මේක ඕනි දැන්, මට මේක හරි, මට මේකෙන් මට මිදෙන්න බෑ, එන්න මං මේක තව මට වැඩි වෙනවා දැනෙනවා. දැන් මේ නගන ගොඩවල් මේ විදිහට අතීත අනාගත වර්තමාන ගොඩවල්, දැන් අතීත ගොඩවලුත් ගොඩාක් තියෙනවා. ඉස්සරහට මට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් මට දැනුත් කරන්න දේවල් දැනෙනවා. එහෙනම් මම දැන් අතීත ගොඩවල්, අනාගත ගොඩවල්, වර්තමාන ගොඩවල් විඳිමි. මනෝමය සංකාර, වචී සංකාර, කාය සංකාර මේ විදිහට ගොඩවල් හදාගෙන කුසල් අකුසල් කර්ම රැස් කරනවා. දැන් මේ කරන හැම දෙයක්ම මම කරන්නේ යමක් වෙනුවෙන්. මේක හරි පුදුම කතාවක් නේද? නැති දේ ආසා කරන දේ හොරකම් කරනවා. එහෙම හිත පහළ වෙනවා. ද්වේෂය, මගේ දේවල් ගන්න එක මට දරා ගන්න බෑ. මට ද්වේෂය හට ගන්නවා. මට වැඩිය තව කාටවත් තියෙනවට මං කැමති නෑ. මට ඉරිසියාවකුත් හට ගන්නවා. මම බනිනවා. මට මොකද වුනේ? මම ප්‍රභාස්වර සිතකින් නේද පුංචි මේ ලෝකෙට බිහි වුණු ලේ කැටියට මොකද මේ වුනේ? පුංචි කාලේ හිතපු ඒ පුංචි කාලේ ඒ සිතුවිලි නැති මොහොත, ඒ ප්‍රභවයේ නැවත ඔබට සිහි කළ නොහැකිද? ඔබට ඒ නොපෙනේද? දැන් ඇත්තටම මට ඒවා හිතන්න වෙලාවක් නැහැ. මං දැන් ඒවා මට කල්පනා වෙන්නෙත් නැහැ. මොකද ඊට වැඩිය ගොඩාක් දේවල් මට හිතන්න තියෙනවා. මං හරි බිසි. මට ගොඩක් වැඩ තියෙනවා. සත්‍ය මේකද? සියල්ල කැඩෙන විදින නැසෙන අනිත්‍ය ලෝකේ මම දැන් නিত্য ස්ථිර වෙලා. නමුත් ස්ථිරව පවතින ලෝකයක් මෙහෙ නැහැ. ඔබ අතරමං වෙනවා. ඔබම අතරමං වුණු බව ඔබටම රවට්ටනවා. ඇයි? ඔබ ඒ තරම් ඔය ගොඩවල් වලට ආස කරනවා. මායාවකට මම දැන් රැවටිලා. සැප කියලා දැනුණු සංඥාවක් පසුපස හඹාගෙන යනවා. ස්ථිරව පවතින ලෝකයක් නැති තැන සියල්ල කඩාගෙන වැටෙනවා. හිතින්ම හදාගත්ත ඒ සංඛාර ලෝකෙම මායාවක්, බොරුවක්. ඇත්තටම ඒ තුල හටගත් සැප කියන ඒ සංඥාවත් මිරිගුවක්. පවතින සැපක් නැහැ. රැස් කරපු සියල්ල අනිත්‍ය වෙනකොට, බඩු මුට්ටු කැඩෙනකොට, ශරීරයේ වැහිරෙනකොට, ලස්සන රූපේ කැත වෙනකොට, ලෙඩ වෙනකොට, ආසාවන් බිඳ වැටෙනකොට ඔබට දුක ඇති වෙනවා. Tamanට ඕන විදියට කිසි දෙයක් තියාගන්න බැරි වෙනකොට, තමනුත් අබල දුබල වෙනකොට, මනසින්ම හැදුණු ආත්මීය ලෝකේ බිඳ වැටෙනකොට දැන් ඔබට මොනවද ඉතුරු වෙන්නේ? ඔබට දැන් පුළුවන්ද ඔය මනසේ හැදුණු ඒ විඳපු සුන්දර ලස්සන ලෝකේ දාලා යන්න? ඔබට යන්න බෑ. මේකත් හරියට සැබෑ ලෝකේ දකින හීනයක් වගේ. මනසේම හැදුණු සැබෑ ලෝකේ අපි දකින මේ ජීවිතේම හීනයක් විතරමයි. ඇත්තෙන්ම සැබවින්ම මානසිකාරයක් විතරයි. සැබෑ ලෝකේ හීනෙකුත් අපි හීන දකිනවා. අපි සැබෑ ලෝකෙත් හීන දකිනවා. හීනෙනුත් අපි හීන දකිනවා. සියල්ලම මායා ලෝකෙක රැවටිලා. සැබෑ ලෝකෙත් අපි හීන දකිනවා. ඔබ දන්නවද? ඔබ හීන දකින්න කැමති මේ සැඟවුණු අර්ථයක් තියෙනවා. ඔබ ඔබේ හිතින් හොඳට ඔබේ හිත දිහා බැලුවොත් ඔබට දැනෙයි. ඔබ ඔය හීනවලට කැමැත්තෙන් ඉන්නේ. ඔබ හීනවලට හරි ආසයි. ඔබ මත් වෙන්න කැමති. ඔබ රැවටෙන්න ආසයි.
ඔබ පිනවීමේ මායාවට හුරු වෙලා ඔබට දැන් මින් මිදෙන්න බෑ. ඔබ දැකපු හීනෙට ඔබ හරි ආසයි. පිනවන්නමයි හිත. ආසාව නැමැති සංසාර සැඩපාරට ඔබ හසු වෙලා. ඔබ දන්නේ නැහැ. ඔබට අත්වන ඉරණම මහා භයානක සංසාර දිලිසුලියකට ඔබ හසු වෙලා. ඔබ ගලව ගන්න දැන් කාටවත් බෑ. ඔබටමයි ඔබව ගැලවිය හැක්කේ. කිසි දෙයක් පවතින්නේ නැති, ස්ථිර නැති හිස් ලෝකයක් හිතින් හදාගෙන. ඒ ලෝකේ බාහිරින් හොයා ඇවිදින දුක් විඳින මෙහෙ නෑ. එහෙ ඇති කියමි දිව්‍ය ලෝක අපායවල මෙහෙත් නෑ. එහෙ ඇති බ්‍රහ්ම ලෝක පීරලා බලන ඔබ අවසානයේ කෙසෙල් ගහක් පතුරු ගහන්නාසේ සංඛාර වලින් සිතුවිලි වලින් හැදුණු ඒ සංසාර ලෝකයේ අතරමංව දුකින් දුකටම වැටෙමින් අපාය නිරවල පැහැමින් සර්ප චක්‍රයකට කොටුව ඉමක් කොනක් නොපෙනෙන වට වලල්ලක කැරකි අනන්ත අප්‍රමාණ දුකක වැටෙමින් කල්ප ගණන් දුක් විඳිනවා. ඒ නොදන්නාකම නොතේරුම්කම සත්‍ය ගැන වැටහීමක් නැතිකම මෝඩකම මෝහයමයි අවිද්‍යාව. අවිද්‍යා ඝන අන්ධකාරයේ ඇතිතාක් ඔබට විසඳුමකුත් නැහැ. මිදීමකුත් නැහැ. ඒ ගැන ඔබගෙන් කතාවකුත් නැහැ. ඔබ හරි අසරණයි. මීට වඩා අසරණකමක් මේ ලෝකේ තියෙනවද? මින් මිදෙන මග මින් මිදෙන මගක් දේශනා කරන කියන කෙනෙක් ගැන ඔබ අසා තිබෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියලා. මේ මාර්ගයක් ගැන බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කළා කියලාවත් ඔබ අහලා තියෙනවද? එහි මුලින්ම ඇත්තේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය ඔබේ දෘෂ්ටිය. මොකද්ද මේ සම්මා දිට්ඨිය? ඔබ දැක්ම නිවැරදි නම් ඔබේ දැක්ම නිවැරදි නම් ඔබ යන මාවතත් නිවැරදි. ඔබේ ඔය වැරදි වැටහීම, වැරදි දැකීම, ඔබේ මායාවට ඔබේ රැවටීම ඔබ ඔය ගමන අරගෙන යන්නේ. එහෙමනම් ඔබත් හිතලා බලන්න. ඔබ මේ ලෝකෙට ආවේයි. ඔබ මේ ලෝකෙට ආවේ මොනව කරන්නද? කාලා බීලා ලොකු මහත් වෙලා රස්සාවක් කරලා කසාදයක් බැඳලා දරුවෝ හදලා වයසට ගිහිල්ලා මැරිලා යන්න දාවේ. ඔබ මේ ලෝකෙට ආවේ. ඉතින් ඕක කරන්න නම් ඕක ඉතින් සත්තුත් කරනවානේ. ඔබත් අන්ධයෙක් වගේ ඉපදිලා අන්ධයෙක් වගේ මැරිලා යනවා. ඔබට කිසි දෙයක් පේන්නේ. ඇයි මේ? ඔබට ඇස් තියෙද්දි මම කියනවා ඔබ ඇස් පියාගෙනම ඉඳලා ඇස් නොහැරම වයසට ගිහිල්ලා මැරිලා යනවා කියලා. ඔయిత වඩා හොඳයි ඉපදෙන්නේ නැතුව හිටියනම්. මේක මහා අපරාධයක් නෙමේද? ඔබත් හිතලා බලන්න. ඔබට ඇහෙන්නේ නැද්ද? හොඳින් බලන්න. සත්‍ය හෙලි කරන ඒ සැබෑ දහමක් මේ ලෝකේ තියෙනවා. ධර්මතාවයක් සබා දහමක් මේ ලෝකේ තියෙනවා. නිවැරදි දහම්මග දේශනා කරන උතුම් මුනිවරු අදත් සිටිනවා. ඔබට ඇහෙනවද? බෞද්ධයින් වන අප කතා කරනවා මෙලෙස ධර්මයක් ගැන. හැමතැනම ධර්මයේ දේශනා කරන අය ඉන්නවා. ත්‍රිපිටක පොත් වහන්සේලා ඕනකම තියෙනවා නම් ගන්න හැමතැනම තියෙනවා. කියන අද භාෂා ගණනාවකින් මේ ධහම ඉස්මතු කරලා තියෙනවා.
ආගම් බොහෝමයක ගැඹුරට යනකොට එහි පරම සත්‍යය ඔබට හමු වෙනවා. බුදුදහම තුලත් ඇත්තේ ධර්මතාවය තුල ඇත්තේ එකම දෙයක්මයි. ආගම් හදාගෙන මිනිස්සු මරා ගත්තට පොත් ලියාගෙන එක දේවල් කළාට මේ පරම සත්‍ය කාටවත් කිසිදාක විනාශ කළ නොහැකි. භික්ෂුන් වහන්සේලා පැය 24ම බණ දේශනා කරනවා. ඒව යන වෙනම නාලිකා පවා තියෙනවා. නිවන් දකින්න ඕන කරන පරිසරේ හොඳින්ම මේ කාලය තුල පවතිනවා. පන්සල් හැමතැනම තියෙනවා. ආරාණ්‍ය, අසපු, හුදකලා, වන සෙන්සුන් ඕන තරම් තියෙනවා. කුමද්ද ඔබට අඩු? කුමද්ද ඔබට වෙලා තියෙන්නේ? ඇයි ඔබ හිතට මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා නේද? ඇයි ඔබ හිතට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි ඔබ අහක බලන්නේ? ඔබ වාසිබස් දොඩනවා. ෂණ සම්පත්තිය නෑ කියනවා. පාරමිතා සම්පූර්ණ නෑ කියනවා. මේක බුද්ධෝත්පාද කාලයක් නෙමෙයි කියනවා. මේ භූමිය බෞද්ධයින්ගෙන් පිරුණු පුණ්‍ය භූමියක්. එහෙම නෙමෙයිද? අතීතයේ ඒ උතුම් රහතුන් වහන්සේලා මග වඩපු ඒ ස්ථාන අදත් ජීවමානව පවතිනවා. ඒ ලෙන් කුටි තුල භාවනා කරන්න අපිත් පින් කරලා තියෙනවා නේද? ඔබේ කකුලේ මණිකක් වැදුනට ඔබ මණික් ගැන දන්නේ නැත්නම් පළක් තිබේද? මෙවන් භූමියක මෙවන් කාලෙක මනුස්ස ආත්මයක් ලබන ඔබ මහා පින්වන්තයෙක්. නමුත් අවාසනාවකට කුමද්ද වෙලා තියෙන්නේ? හැමෝම කියනවා අපිට නම් බෑ. මම කියනවා මේ මහත් බෞද්ධ සමාජයේම ශක්තිය හීන කරලා, දිය කරලා, පරඬැල් වෙලා ඔබේ ඇස් ඇරෙන්න ඕනි. ඒ වෙනුවෙන් මේ පුංචි කොටස අවසන් කොටස ඉදිරිපත් කරන්නේ. ඔබ කියන්නේ ඔබට නුවණ නැහැ කියලා. එහෙමද? නුවණ ඇතත් ප්‍රඥාව නැහැ කියලාද? එහෙමද? ඔබ වගේම දැස් ඔබේම දැස් කාම දිට්ඨියෙන් වහගෙන කම්සප නැමැති සුවයට ඔබේ දැස් අන්ධ වෙලා. ඔබමයි හැබැයි ඔබේ දැස් වහගෙන ඉන්නේ. අවිද්‍යාව, තාක්ෂණය, විද්‍යාව, තාක්ෂණය, විද්‍යුත් මෙවලම් මේවා හරි දියුණුවලු. ඒත් ආධ්‍යාත්මිකව අපි පිරිහිලා නම් පළක් තිබේද? ඔය කියන විද්‍යාව, ඔය කියන තාක්ෂණය මේ ලෝකෙට ගෑවෙන්නවත් පුළුවන්ද? මේ සබහා දහමේ න්‍යායට ලං වෙන්නවත් පුළුවන්ද? මුළු ලෝකෙම විනාශ වෙන්න තප්පරයක්වත් යන්නේ නැහැ. ඔය මුළු මිනිස් සමාජයම විනාශ වෙන්න එක් ක්ෂණයක්වත් යන්නේ නැහැ. ඔය මායාව, බොරුව, ඔබ හිතින් හදාගත්ත ඔය ලොකු දේවල් ඔක්කොම මහා මායා ලෝකේ මහා රංගනයක් විතරයි. මෙතන කොයින්ද දියුණුවක්? නෑ. අපි ඇත්තටම පිරිහිලා කාම ලෝකේ රජෙක් වෙන්න හැමෝම දඟලනවා. හැමෝම හෙට උපදින දරුවා රජෙක් කරන්න දඟලනවා. හීන මවනවා. ඒ හීන බල මුළු සමාජයම කඩාගෙන වැටෙනවා. මිරිගුවක් පසුපස දුවලා හති වැටිලා. අද බලන්න මේ පුංචි වෛරස් එකක් අර ඇමරිකාව කියන මහා ලොකු රාජ්‍යේ හෙල්ලිලා යනවා. හරියට පරඬැල් වගේ. මිනිස්සු නිකන් අර කූඹි වගේ පෑගිලා මැරෙනවා. යන හැමතැන මලකුණු වැටෙනවා. කෝ ඔය තියෙන දියුණුව? කොහෙද දියුණුව තියෙන්නේ? අපි යන රැල්ල, අපි යන තරඟ කවද්ද නවත්තන්නේ? මිරිඟුවක් පසුපස දුවලා හති වැටිලා ඒ තරුණය වල්මත් වෙලා පෙති ගහනවා, කුඩු ගහනවා, මත් වෙවි හීනම දකිනවා.
අම්මලා ළමයින්ට එක හීනයක් පෙන්නලා ඒක සැබෑ නොවන තැන මත් වෙලා. අනිත් පැත්තෙන් අම්මලා මේ මොනවද කරන්නේ? පිට රටවල කකුස්සි හොදලා ඒ දුක් විඳලා වහල්කම් කරලා ඒ ලැබෙන මුදලින් නෙමේද මේ රට දුවන්නේ. මම ඔබගෙන් දෙයක් ඉල්ලනවා. ධර්මයේ නාමයෙන් ඔය කාම ලෝකයේ රජෙක් බිහි කරන්න දඟලන ඔය සමාජ රැල්ලෙන් මිදෙන්න. ඔය ටීවී වලින් මාධ්‍යවල වලින් පෙන්නන ඒ විනාශකාරී රැල්ලට ඔබේ දරුවා බිලි දෙන්න එපා. ලෝකෙට ඕනේ කෙටි දේවල්. සේරම ෂණිකව ඕනේ. ෂණික කෑම, ෂණික බේත්, ෂණික විසඳුම් අන්තිමටම ජීවිතෙත් කෙටි වෙලා, ආයුසත් කෙටි වෙලා, වෙලාවත් කෙටි වෙලා, කන්නවත් වෙලාවක් නැහැ. අධ්‍යාපනයත් කෙටි වෙලා, දරුවොත් නැති වෙලා, මැරෙන්නවත් වෙලාවක් නැති වෙලා, නිවන් දකින්න කෙටි ක්‍රම හොයනවා. ඉක්මනට භාවනා කරන්න බෑ. සමාධිය ඉක්මනට හොයනවා. ලැබෙයිද? නෑ. ලෝකෙම කුණු මෝය කටට කිව්වා වගේ ලෝකේ තියෙන සේරම කුණු සීමා මායෙම් නැති මේ පුංචි රටට ගොඩ බාලා. අපි වහල් වුණේ ඇයි? මේ ධර්මයේ ගිලිහුනේ ඇයි? මේ සබහාදාමේ න්‍යාය හරිම සංකීර්ණයි. ඇත්තටම අපේ අය පිටරටින් එන දේවල් ගිලලා ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ. අද අන්ත අසරණ වෙලා. අධ්‍යාපනයකුත් නැහැ. ඒකත් පිටරටින් එනවා. ඇඳුමත් පිටරටින් එනවා. කන්නත් පිටරටින් එනවා. බේතත් පිටරටින් එනවා. මේ මහා මුහුදේ පුංචි දූපතට ඔක්කොම ගොඩ දානවා. වහල් මානසිකත්වයේ තාමත් අපේ අය ගාව තියෙනවා. තාමත් අපේ අය අගේ කරන්නේ පිටරටින් එන දේවල්. කට අරන් බලන් ඉන්නවා. ඒව හරි ලොකුයිලු. මේගොල්ලෝ යන්න හදන්නේ පිටරට. එහිලු හොඳ දේවල් තියෙයි. මේ මෝඩකමක් නෙමෙයිද? බුදුදහමින් පෝෂණය වුණු ඒ උතුම් ගුණගරුක මිනිසුන් හිටපු ඒ පංච දුස්චරිතයෙන් වැළකුණු වැවයි දාගබයි ගමයි පන්සලයි අද කෝ සුද්ධෝ අපිට බොන්න දුන්නේ අපේ මිනිස්සු මත් කළේ පන්සල් කුඩු කළේ හාමුදුරුවරු මරලා දැම්මේ ධර්මයේ විනාශ කළේ ඇයි අපේ මිනිස්සුන්ගේ ගුණයහපත්කම් නැති කළේ ඇයි මිනිස්සුන්ගේ ගුණයහපත්කම් පිරිහුනේ ඇයි මෙබඳු බේබදු කමේ යන ඒ සල්ලාල කංකරන හොරුන්ගෙන් පිරුණු දිවයිනක් බිහි වුණේ කොහමද රට ඇතුළෙම කෑලි කෑලි කඩාගෙන කනකොට පිටින් ඉතින් රටේ කෑලි කඩාගෙන කන එක නවත්තන්න පුළුවන්ද දැන් උනා මදිද තවත් වෙන්න ඕනද කාම ලෝකයේ රජෙක් බිහි කරන් අදත් දඟලන අසරණ දෙමව්පියනි ඔය රජවරු ඔබේ හිතේ ඉන්න ප්ලාස්ටික් වලින් හදන සෙල්ලම් බඩු වගේ කාම ලෝකේ රජෙක් බිහි කරන්න දඟලන ඔය සල්ලි ගොඩාක් එකතු කරලා සල්ලිකාරයෙක් හොයන්න දඟලන මොකද්ද ඔය සැපද්ද හොයන්නේ කාම ලෝකේ රජෙක් බිහි කරන්න දඟලන මේ සමාජ රැල්ලෙන් අපි මිදෙමු ගුණගරුක ගුණයහපත්කම් උතුම් දරුවෙකු ඔබේ සිහිනේ කරගන්න සීලේක පිහිටන හික්මීමක් තියෙන උතුම් දේ අගයන් අපේ දේ හඳුනන සමාජයක් කරා අපි යන්න ඕනේ බලන්න ඔබ පෙරපාසල් යන දරුවෙක්ගෙන් ඇහුවොත් ඔබ ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා ඒ ළමයා කියන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ඇමති කෙනෙක් ඔය කියන අය වැඩි පිරිසක් තණ්හාවෙන් සල්ලි පස්සේ දුවන අර නිකන් නාරි හිවල්ලු වගේ. එහෙම නෙමෙයිද? මේ හීනේ පොඩි අඩුවක් තියෙනවා. මම ලොකු වුණාම හැමෝටම උදව් කරන අම්මටයි තාත්තටයි සලකන ගුණයහපත් හොඳ කෙනෙක් වෙනවා කියලා ඒ කියන සමාජයක් අපිට ඕනි. මේ ගුණයහපත් හොඳ ගුරුවරයෙක්, දොස්තර කෙනෙක්, ඉංජිනේර කෙනෙක් වෙනවා. අම්මා කියන ඔය ටික
දරුවට ඒක හොඳ හීනයක්. අම්මා එහෙම කියන්න ඕනි දරුවන්ට. නමුත් එහෙමද වෙන්නේ? තමන්ගේ දරුවට සල්ලි තියෙන කෙනෙක් නම් කියන්නේ ඒගොල්ලෝ දුප්පත්. පුතා යන්න එපා ඒගොල්ලොත් එක්ක. එතකොට මොකද වෙන්නේ? පුංචි දරුවගේ මනසට පුංචි කාලෙදිම මෙන්න මොනවද මේ දාන්නේ? ඇයි මෙහෙම වචනයක් කියන්නේ? ඇයි අපි මෙහෙම ඔබට කියන්නේ? කාම ලෝකේ ඔබේ දැස් වැසිලා නිසා ඔබ ඔබේ දරුවත් කාම ලෝකේ අන්ධයෙක් කරනවා. පුංචි දරුවා මේවා දන්නේ නැහැ. පුංචි දරුවෝ කොහොමද මේවා දන්නේ? ඔබයි මේවා පොවන්නේ. ඔබයි හෙට උපදින දරුවා විනාශ කරන්නේ. සමාජය තුළ නිවනට ඇති තැන මැකිලා. මිත්‍යා දිට්ඨික දූවිලෙන් වැහිලා. ඒ දූවිලි විසි වෙලා යන වේගවත් කුළු ගෙඩි පාරක් ගහන්නම ඕනි. එදා සෝමහාමුදුරුවෝ කළා වගේ මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ කළා වගේ මහා වීරයෝ හෙටත් උපදීවි. එහෙම උපදින්න ඕනි. නැත්තම් මේ බුදුදහම තවත් අවුරුදු 2500ක් කොහොමනම් පවතින්නද? මේ යන විදිහට නම් වෙන්නේ නැහැ. නමුත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. බුදුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය අපිට දැනෙනවා. මේ සබා දහමේ න්‍යාය අපිට දැනෙනවා. මේ විදිහට නෙමෙයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉස්සරහා අපිට දැනෙනවා. ඇත්තටම ඔබ බඩු මුට්ටු ගොඩ ගහගෙන සැප හොයනවා. ඔක මායාවක්. වයසට යනකොට ලෙඩ වෙනකොට මැරෙන්න එදාට ඔය හදන ලෙඩ වෙනකොට මැරෙන්න ලං වුණාම එදාට ඔය හදන ළමයා ළඟට එන්නේ නැහැ. එයා සල්ලි හොයනවා. සමහර විට එයා රට යාවි. ඔබ යවන්නේ රටනේ. එහෙමනේ වෙන්න ඕනි. එතකොට ඔබට දැනෙනවද ඔබට වෙන දේ? එතකොට ඔබ භාවනා පන්ති යනවා. පන්සල් ගානේ දුවනවා. සීල ව්‍යාපාර හොය දුවනවා. බැරි වුණාම හූල්ලලා මැරිලා යනවා. මම ඔබෙන් අහනවා වයසට යනකම්ම හැම රැලි වැටෙනකම්ම දත් හැලෙනකම්ම ඔබ හිටියේ මේ ටික ඔබට කලින් තේරුන්නේ නැද්ද? මම ඔබෙන් අහනවා ඇයි ඔබ නිවන් දකින්න අකමැති වුණේ ඔය අන්තිම මොහොත වෙනකම්ම හිටියයි? අන්තිම මොහොතේ එකපාරම අර බෝට්ටුවක නැගලා මූද මැද්දට යනවා වගේ නිවන් දකින්න පුළුවන්ද? මොකද්ද ඔය කියන නිවන? ඔබ කියන්නේ ඔබට නුවණ නැහැ කියලාද? ඔබ කියන්නේ ඔබට වයසට ගියාම නුවණ පෑදෙනවා කියලාද එන? නෑ. ඔබට මොකද්ද තියෙන ගැටලුව? ඔබ වටේට තියෙන මිත්‍යා දිට්ඨික ආගම් වලින් ඔබේ දැස් අන්ධ වෙලා දිව්‍ය ලෝකේ යන්න හැමෝම කතා කරනවා. මාත් යනවා දිව්‍ය ලෝකෙ. දැන් යා දිව්‍ය ලෝකේ යන්න හදනවා. එයා මරුණට පස්සේ එයාවත් දන්නේ නැහැ කොහෙද ගියේ කියලා. ඔබ දන්නේ කොහොමද ඔබ මරුණට පස්සේ කොහෙ ගියාද කියලා? ඔබ මිත්‍යාවකට යට වෙලා නොදකින දෙවියන් යදිනවා. එහි පස්සිකෝ ඕපනායිකෝ අකාලිකෝ සාන්දිටික අකාලික එහි පස්සික ඕපනායික මේ බුදුදහම මේ ධර්මයේ ඔබ මේ මොනවද කරන්නේ? මේ ගාතාවක් විදිහට ඒකත් කියනවා. ඒක ගාතාවක්ද? එහෙමනම් ඔබ බෞද්ධ වෙන්නෙත් නැහැ. එහෙමනම් මේ ධර්ම සාන්දිටික වෙන්නෙත් නැහැ. එහෙමනම් ඔබ කියන විදිහට මේ ධර්ම මරුණයන් පස්සේ වෙනින් කොහේ හරි තැනකද හම්බ වෙන්නේ? ඔබට වැරදිලා. ඔබ රැවටිලා. ඔබ ඔබේම අත් දෙකෙන් ඔබේම ඇස් වහගෙන දැස් විවර කරන සත්‍ය දකින්න ඉඩ දෙන්න. එවිට ඔබට ලෝකෙ පෙනේවි. සත්‍ය පෙනේවි. බුදු දහම තුළ
නිවන් දකින්නේ ජීවත් වෙලා ඉන්නකොටමයි. ඒක ගාම්භීර වචනයක්. පස්යට වැලියට ඒ යට වුණු නිර්මල බුදුදහම එයයි. නිවන් දකින්නේ ජීවත් වෙලා ඉන්නකොටමයි. මැරිලා නෙමෙයි. ඔබට ওই දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, ඔය සුගතිය හිමිවන්නේ ජීවත් වෙලා ඉන්නකොටයි. මැරිලා නෙමෙයි. මැරිලා යන තැනක් ගැන ඔබ දන්නෙත් නෑ. ඒ ශාන්ත ප්‍රණීත නිවන් සොය ඔබට උරුමයි. මිත්‍යා දිට්ඨිකයින් ඔබේ කෂේරුව කඩලද? ඇයි ඔබට වීරයක් නැත්තේ? සත්‍ය දැනගන්නත්, සත්‍ය දරා ගන්නත්. ඔබ ඔබේ සිත දහමින් ශක්තිමත් කරගන්න ඕනි. ඔබ කියන්නේ ඔබට නුවණ නැහැ කියලාද? ඔබ කියන්නේ ඔබට ප්‍රඥාව නැහැ කියලාද? ඇත්ත. ඒක නෙමේ. ඇත්ත ඒක නෙමේ. ඔබ ඔබේ දැස් කම්සප නැමැති කඩතිරයෙන් ගැට ගහගෙන ඉන්නේ. ඔබ සැප හොයන්න දඟලනවා. හොඳට බලන්න. කවදාද ඔබ ඕක ගලවන්නේ? ඔය රෙදි කෑල්ල S2 ගැට ගහලා තියෙන. ඔය සැප හොයන රෙදි කෑල්ල. අන්න ඒක ඔබ කවද්ද ගලවන්නේ? එදා පටාචාරට වුණා වගේ කම්සප විඳලා ළමයි හදලා ඒ ළමයි මැරිලා මහත්යත් මැරිලා අම්මා තාත්තත් නැති වෙලා ගෙවල් දොරවලුත් නැති වෙනකන්ද ඔබ බලන් ඉන්නේ. එතකොට ඔබේ නුවණ ඇත්තටම අවදි වේවි. එහෙමනේ වෙන්න ඕනි. බිත්තර කට්ට තුල සිටින තාක් එළියේ තියෙන දේ කුකුල් පැටියා දන්නේ නැහැ. ඒ වගේ ඔබත් එළියේ ඔය කුකුල් පැටියා හිටියා වගේ ඔබ හිත ඇතුලේ කොටු වෙලා තේරෙන කෙනෙක් කිව්වත් ඔබට තේරෙයිද? ඒකත් හරියට අර අන්ධයාට රතු පාට, නිල් පාට, කහ පාට, කොළ පාට ගැන කියනවා වගේ. අන්ධයාට කොහොමද පාට ගැන කියලා දන්නේ? කට්ට තුල හිර වූ ඔබට නුවණ ඇත්තේ, දැනුම ඇත්තේ කට්ට තුල ඇති අන්ධකාරය ගැන පමණයි. ඔබත් ඒ වගේ කාම ලෝකයේ අන්ධකාරයට හුරු වෙලා ඔබ කැමති ඒ නිසාචර සත්තු වගේ ඔබත් අන්ධකාරයට කැමතියි. ඔබ කැමති ඒ මායාවට. ඒකට රැවටිලා හීන බල ඔබ ඔබවම රවට්ට ගන්නවා. මේ අඬනවා. මේ දුකයි දුකයි කියලා කෑ ගහනවා. ආයිත් බලනකොට ඒකම කරනවා. සත්‍යයට ඔබ හරි බයයි. ඇයි ඒ? එයමයි අවිද්‍යාව. ඔබ වෙලාගෙන තියෙන ඝන අන්ධකාරය ඔබ කළුවරේ ඉන්නේ ඇයි? ඔබ කාම බීතියෙන් කාම හිතින් හිතනවා භයානක දේවල් එළියේ තියෙනවා කියලා. කාමය ඔබට කියනවා මම නැති වුණොත් ඔබට කවුරුත් නැහැ. එහෙම කියලා ඔබ ඉන්නේ බීතියෙන්. ඔබ බයයි. ඔබ අතරමං වෙයි කියලා. ඔබ හිතින් මවාගෙන එළියේ යකෙක් ඉන්නවා කියලා. ඒක බොරුවක්. ඔය හීන දැක දැක මායාවන් මවමව රැවටුණා දැන් ඇති. ඔය කාමය ඔබේ හිතින් එලවලා දාන්න. ඔය රෙදි කඩ ගලවලා විසික් කරලා දාන්න. මෙච්චර කාලයක් ඔය කාමයට ගැති වෙලා තණ්හාවෙන් බැඳිලා සසරේ මෙරි මෙරි ඉපදී සැරිසරුව වහල්කම් කළා. ඔය හිතට වහල්කම් කළා දැන් ඇති. ඔය හිතමයි මායя. ඔය හිතමයි ආත්ම තණ්හාව. ඔය හිතමයි සැප හොය දුවන්නේ. ඔය හිත ආධ්‍යාත්මිකව දියුණු දිහා බලන්නේ නැහැ. ඔය හිත ඒ උතුම් හැඟීම් හිතට ගන්නෙත් නැහැ.
අපි හරි පින්වන්තයි. සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ සබහාදහමේ න්‍යාය ලෝකෙට හෙළි කරේ නැත්නම් එදා බුදුන් වහන්සේ වැඩ සිටි සමයේත් ඒ නිගණ්ඨය බ්‍රාහ්මණය කුල හදාගෙන බ්‍රාහ්මණ කුල හදාගෙන වහල් කුල හදාගෙන එක එක විදිහට මේ නොදන්න ලෝක ගැන කිය මිනිස්සු මුලා කරගෙන ඒ ගිය සමාජ රැල්ල ඒ එක එක දෘෂ්ටි වල බැහැගෙන ඒ හිටපු මත දෘෂ්ටි කඩලා බුදුන් වහන්සේ මේ සබහාදහමේ න්‍යාය බොහොම සීරුවෙන් මිනිස් හදවත් තුළ රෝපණය කරනවා. හරියට අර මහා කාන්තාරේ දිය බිඳක් වැටුණා වගේ. අර කම්සප පස්සේ දුවගෙන යන පිසාචරය වගේ දඟලන ඒ මිනිස් සංහතියට අර කාන්තාරේ වතුර නෑ වගේ මේ සත්‍යයේ ධර්මයේ ලෝකෙට හෙළි කරනවා. ඒ සත්‍යයේ ධර්මයේ තුල සියලු මිනිස් වර්ගයාත් හදවත් තුල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණාංග පැතිරෙනවා. සියලු මිනිසුන් එක හා සමානව හිතන ලෝකයක් හැදෙනවා. ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් මුළු ලෝකෙම පිරෙනවා. සියලු මුනිවරු සියලු මේ සබහාදහමේ න්‍යාය අවබෝධ කරගත් ඒ උතුම් මුනිවරු එදත් සිටියා අදත් සිටිනවා. නමුත් අවාසනාවකට මේ ඉස්මතු වෙන්නේ නැහැ. සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ සත්‍ය හෙළි නොකළනම් අපි කොහොම නම් දැනගන්නද? ඒ බුදුමුවින් පැවසූ අයුරින්ම අමාවක දිනක කන කැස් බෑවෙක් තම එකම ඇහෙන් වියසිදුරෙන් අහස දකින්නව තරම් දුර්ලභ වටිනා ආත්ම භාවයක් ලබන්න මාත් සසර පුරාවට මොනතරම්නම් පාරමී පුරන්නේ නැද්ද? එහෙම නේද? ඔබට හිතෙන්නේ? එය ඔබේ මුවින්මයි පිටවිය යුත්තේ. එහෙම හිතෙනකොට මමත් ඔබත් කොයිතරම්නම් පින්වන්තද කියලා හිතෙනවා. ඇත්තටම මේ ටික අහලා ඔබත් මහා භාග්‍යවන්තයි. මේ ටික අහන ඔබත් මහා භාග්‍යවන්තයි. මට දැනෙනවා සත්‍යයේ අගේ ඒ නිසාමයි මෙහෙම ලියන්න හිතුවේ. ඔබගේ වීරිය සඳහාමයි මේ උත්සාහය. මේ ශාසනය තුල යුතුයකමක් කියලා අපිට දැනෙනවා. දැනුණු දේ ඔබටත් දැනේවි. යම් දිනක මේ ධර්මය අවබෝධ වුණොත් ඔබට දැනේවි මේ සිත යනුත් හුළඟ හා සමාන සබහා දහමේම එක් කොටසක් බව. සිත දේ දුන්න හා සමානයි. දේ දුන්න අල්ලන්න බෑ. හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. සිතත් ඒ වගේ ඇති වෙනවා නැති වෙනවා. හැබැයි සිත කියලා දෙයක්වත් නැහැ. ඒක දේ දුන්න වගේ මායාවක්. දේ දුන්න කියලා දෙයක් තියනවද? ඔබට අල්ලලා පෙන්නන්න පුළුවන්ද? එහෙම දෙයක් නැහැ. ඒක මායාවක්. මිරිගුව ඔබට අල්ලන්න පුළුවන්ද? බෑ. ඒක මායාවක්. මේ සිතත් මිරිගුවක්. මේ සිතත් මායාවක්. වැස්ස වහිනවා. වැස්ස අල්ලන්න පුළුවන්ද? අහුවෙන්නේ වතුර ටිකක්. වැස්ස වහිනවා කියන එකත් මායාවක කතාවක්. ගඟ ගලනවා. ගඟක් අල්ලන්න පුළුවන්ද? ඔබට අහුවෙන්නේ වතුර ටිකක්. ගඟක් කවදාවත් අල්ලන්න බෑ. වැස්සක් කවදාවත් අල්ලන්න බෑ. සිතක් කවදාවත් අල්ලන්න බෑ. දේ දුන්නක් කවදාවත් අල්ලන්න බෑ. හැබැයි අවබෝධ කරගත්තොත් මේ සියල්ලම මායාවක් බව ඔබ වටහා ගත්තොත් යම් දවසක එහි හැදෙන ආකාරය දැක්කොත් නැති වෙන ආකාරය දැක්කොත් කිසිදා ඔබ ඊට රැවටෙන්නේ නැහැ.
ඇත්තටම ඔබ බෞද්ධයෙක් නම් ඔබට ධර්මයේ පිට කිසිදු පිළිසරණක් නැහැ. ධම්මං විනා නත්ති පිතාත මාතා. එයයි බුද්ධ වචනේ. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ දකින්නේ බුදුන් දකින්න බෑ රූපෙකින්. බුදුන් කියන්නේ ධර්මයටයි. ඒ සබා දහමයි. ඔබ කවදා හෝ සබා දහම අවබෝධ කළොත් අන්නේ දාට ඔබ බුදුන් දකිනවා බෞද්ධයෙක් වෙනවා. ඒ තාක් ඔබ බෞද්ධයෙක් නන් නෙමෙයි. ගාතාවක් කියලා බෞද්ධයෙක් වෙන්න බෑ. කොඩියක් අරන් ගිහින් බෞද්ධයෙක් වෙන්න බෑ. ඔබ සිල් රැක්කා කියලා බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. මේක හරි පුදුම කතාවක් නේද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ හවේ රක්කති. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන්ම රැකිනු ලැබේ. ඔබ මිත්‍යා මත වලින් බැහැර වෙන්න. ඔබේ දෘෂ්ටිය හොඳින් දකින්න. ඔය හැමදේම අල්ලගෙන දුවන තණ්හාවටත් මිත්‍යාවටත් පයින් ගහන්න. එවිට ඔබේ හිතේ ඔය සැහැල්ලු බර අඩු වෙලා ඒ බර ගතිය අඩු වෙලා ඔබට සැහැල්ලුවක් දැනේවි. අල්ලගෙන තද කරගෙන ඉන්නවට වඩා සැනසීමක් ඔබේ හිතට එදාට දැනේවි. ඒ තාක් ඔබ මේ ධහම අවබෝධ කරන්නේ නැහැ. ඔබ ඔය දෘෂ්ටියේ ඉන්න තාක් ඔබ සියලු දෘෂ්ටිය වලින් මිදුණු සම්මා දිට්ඨිය අවබෝධ කරන්නේ. එයයි පරම සත්‍යය. දැන් ප්‍රඥා ආලෝකයේ ඔබට දැනේවි. ඔය සියල්ල අත්හල දාට. සතර සතිපට්ඨානේ අන්න එදාටයි ඔබ අතරගත යුත්තේ. ධර්මයේ නොදැන සතර සතිපට්ඨානේ වඩන්න බෑ. ඒකේ තියෙන ලෝකයෙන් මිදෙන හැටි. විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන. සියලු දුක් මිදෙන්නේ ලෝකේ මිදුණු කෙනාටයි. ලෝකේ තියාගෙන දුකෙන් මිදෙන්න බෑ. ලෝකෙත් ඕනි නිවන් දකින්නත් ඕනි. ඒ මොන බොළඳ වැඩක්ද? කවදාවත් වෙන්නේ නැහැ. එක්කෝ ලෝකේ තියෙනවා ඔබ ලෝකේ ඉන්නවා එක්කෝ ඔබ ලෝකයෙන් මිදලා සදා අමරණීය වූ ඒ සදාතනික සුවයටපත් වෙනවා. ඔය දෙකෙන් එකයි ඔබට හමු වෙන්නේ. විදර්ශනා ඥානෙ වැඩෙන්නේ ඔන්න ඔතනිනුයි. සත්‍ය ආලෝකයක් ලෙස නුවණ විහිදුවමින් ප්‍රඥාව ප්‍රභාමත් වෙන දවස අන්න එදාටයි එන්නේ. ඒ තුලින් පිටවෙන සත්‍යයේ ඒ කිරණ ධාරා විහිදුවමින් නොදන්න කම නැමැති ඒ අඳුර සොයා පළවා හරිමි. එලවා අවිද්‍යා ඝන අඳුර ඔබ විසින්ම ඔබේ සිතින් පළවා හරින දවස අන්න එදාටයි එන්නේ. දැන් තණ්හාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. තණ්හාවට ඔය අවිද්‍යාව තුලයි වැඩ පෙන්වන්න පුළුවන්. තණ්හාව සේරම කරන්නේ ඔබ නොදන්න කමේ ඉන්න තාක් විතරයි. නොදන්න කම නැමැති අඳුර තුලයි අවිද්‍යා ඝන අඳුර තුලයි තණ්හාව මායන් රංගන පෙන්වමින් ඔබව රවට්ටන්නේ. නිවන කියන්නේ යකෙක් නෙමෙයි. ඒ සාන්ත ප්‍රනීත ප්‍රභාස්වර ඒ ප්‍රඥා ලෝකයේ තුල බැබලෙන ඒ උතුම් නිවන් සොය ඔබටත් ලැබෙන්න ඕනි. අන්ධකාරයේ දැල්වෙන ඒ රාග ගිනි, ద్వේෂ ගිනි, මෝහ ඝන අන්ධකාරය තුල රැවුදෙනවා. කෑලි කපන ඝන අඳුරක් ඔය තුල තියෙනවා. ඔබ ගින්නක ඉන්න බව ඔබට දැනෙනවා. හැබැයි ඔබේ ගින්නක් බව දන්නේ නැහැ. ඔබේ සිත ගින්නක් නිසායි දුවන්නේ. පිච්චි දුවනවා. ඔබ කොච්චර දේවල් තිබුණත් තව හොයනවා. කවදාවත් ඔබ ওই ගින්න නිවෙන්නේ නැහැ.
ඒ නිසා ඔබ හැමදාම මරණකම්ම රස්සාවක් කරන්න හිතෙනවා. ඔබ මරණකම්ම සල්ලි හොයනවා. ඔබ මරණකම්ම රස්සා කරනවා. කවදාවත් ඔය ගින්න නිවෙන්නේ නැහැ. මැරිලත් නිවෙන්නේ නැහැ. ඊට පස්සෙත් ඔබ ගින්න තවත් කොහේ හරි ඇති කියලා හොයනවා. ඔය තණ්හාවේ, ආසාවේ, රාග, ద్వේෂ ගින්න ඔබ මහා මුලාවක ගෙනියනවා. මේ රාග ගින්නෙන් මිදීම නිවන නොවේද? එයයි නිවන. වෙන නිවනක් නැහැ. නිවන කියන්නේ බිල්ලෙක් නෙමෙයි. ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සියල්ලටම වඩා උතුම් වන්නේ මේ නිවනයි. සිතින් මිදීමයි නිවන යන. මේ නිවන් දැකීම මේ දෙරණ තලයේ මේ මහ පොළොව තුල යමක් කිස්මතු වේද ඒ ඇති උතුම්ම සාරේ නිවනයි. ඇයි ඔබ එයට බිය වුනේ? නොදන්න කමත් හරි භයානකයි. මේ හිතේ ස්වභාවයයි. හිතට රැඳෙන්න භූමියක් ඕනි. ඒ භූමිය තණ්හාවේ මැවුම් කරුවාගේ භූමියයි. හිත කාම භූමියේ රැඳෙමින් ඉන්නේ. හිත බයයි කාම භූමියෙන් මිදුනොත් රැඳෙන්න භූමියක් නැති වෙයි කියලා. තණ්හාවේ ස්වභාවයත් එමයයි. රැඳෙන්න භූමිය හදනවා. ඇත්තටම මින් මිදුනම සිතට රූප භූමියත් අරූප භූමියත් කාම භූමියත් ඇතුළු සියලු තුන් භූමියම අහිමි වෙනවා. කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් බුදුන් වහන්සේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලින්මයි පනවන්නේ. මෙයයි තුන් ලෝකේ. තුන් ලෝකේම ජය අරගෙන ලෝකවිදූ භාවයට පත්වන්නේ බුදුන් වහන්සේ මේ සිතින් මිදීමෙනුයි. සිත තුලයි කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත්. සිත තුලයි බ්‍රහ්ම ලෝකයත් දිව්‍ය ලෝකයත් සියල්ලම. සිත තුලයි 31 ලෝක ධාතුවම තියෙන්නේ. අරූප සංඤේ තියෙන්නේ සිත තුලමයි. සිතෙන් පිට කිසි දෙයක් නොවේ. චිත්තේන නීයති ලෝකේ. ඇස කන දිව නාසය මගින් ඒගත් අරමුණු වලින් හැදුණු ලෝකේ සලායතන ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සලායතන කියන්නේ ඇස කන දිව නාසය කය මන. ඒ හරහා හැදුණු ලෝකයයි ඔබේ සිතේ තියෙන ලෝකේ. එයයි සිත තුල හැදුණු චිත්තේන නියති ලෝකේ. දැන් ඔබට පැහැදිලි මේ කාරණේ. මේ සත්‍ය දකින කෙනා තුන් භූමියෙන් මිදෙන කෙනා ත්‍රිලෝක නාථ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ අපට මේ කාරණා ඉස්මතු කරලා දුන්නු ඒ භාග්‍යවත් අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ නිසාමයි අපි සරණ යන්නේ নমස්කාර කරන්නේ. මීට අවුරුදු 2500කට කලින් ඔය සියලු අනිත් මුනිවරු පහළ වෙන්න පෙර මේ උතුම් මුනිවරයන් වහන්සේ මේ ලෝක ධාතුව තුළ මේ කාරණේ ඉස්මතු කරනවා. අන් සියලු මුනිවරු ඊට පසු බිහි වුණු අයයි. ඒ සියල්ලම අයට ඔබ සිතනවද මේ සාරාංශයේ ඔවුන්ට මුසු වෙන්නේ නැහැ කියලා? එයමයි ඔවුන්ගේ මූලයේ තුල තියෙන්නේ. එයයි පරම සත්‍යය. බුදුන් වහන්සේ පිරිනමන පාල අවුරුදු 500ක් ගිය තැන ක්‍රිස්තුස් වහන්සේ බිහි වෙන්නේ. එසේනම් මේ හරය ඔවුන් තුල නැද්ද? අද ලෝකේ තුල යමක් කිසි කෙනෙක් කවුරුන් හෝ උපදීද? ඔහු මේ තියෙන දහම් ටික දන්නේ නැද්ද? අන්න ඒ වගේ සුළු පුංචි කාරණයක් ගලප ගන්න ඔබට බැරිද? සියලු ආගම් වල මූලයට ගියොත් ඒකයි ඔබට එකම දේ හමු වෙන්නේ. ඒ සබාධාමේ න්‍යාය. දෙවි කෙනෙක් ගැන කතා නොකරන දෙවියන් ගැන එහෙම දෙයක් නැති නිවනක් ගැන බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔය සියලු දිවවරු බ්‍රහ්මයෝත් නිවනින්මයි සැනසීම ලබන්නේ. එයයි පරම සත්‍ය. දෙවියන් සුගතිය කියන්නේ මනුස්ස ලෝකෙටයි. මනුස්ස ලෝකයෙන් පිට සුගතියක් මේ පිට නොවේ. සුගතිය නම්
ඔබ ඉන්න මේ මොහොතේ ඔබ ඉන්නේ සුගතියේ. ඔබ දන්නවද? තව කොහෙද ඔබ හොයන්නේ? ඔය තණ්හා ඔබට කියනවා නෑ නෑ මේක නෙමෙයි. මේක නෙමෙයි මේක නෙමෙයි. මීට වැඩි එකක් තියෙනවා. ඔබ රැවටිලා. ඔබ ඔබේ සිතට රැවටිලා. ඔබ ඔබේ සිතේ වහලෙක් කරගෙන ඔබේ තණ්හාව. ඔබ මැරෙන දවසට ඔයා එන්නේ නෑ ඔබට උත්තර බඳින්න. ඔබ දුකට දාන්නේ ඔයාගේ ආත්ම තණ්හාව ඔබේ සිතමයි. කුඩු කර දාන්න ඔය සිත තියෙන තණ්හාව ආත්ම තණ්හාව. ඒක ලේසියෙන් වෙන්නේ නෑ. සත්‍ය දකින දාටයි ඒක වෙන්නේ. දැන් ඔබට යමක් දැනේවි. කූඩු කරගෙන ඉන්න සතෙක් නිදහස් වුණා වගේ ඔබට දැනේවි. කූඩු කරගෙන ඉන්න සත්තු නිදහස් වුණා වගේ සිතක් විසිරීලා යන ඔබට දැනේවි. ඔය සත්‍ය දකිනකොට ඔය දෘෂ්ටිගත සියල්ලම කුඩු වෙලා විසිරීලා යනවා. අල්ලගන්න කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. හරියට හුළඟ වගේ. නැවත හට ගන්නත් හේතු වෙන්නේ නැහැ. සිත සිතින්ම නිදහස් වෙලා යනවා. සිත සිතේම වහල්කමින් මිදෙනවා. ඇත්තටම හේතු නිසා හටගත් සිතත් හේතු නැති වීමෙන් නැති වුණා. පවතින සිතකුදු නැති තැන මේ කිසිවක්ම නොවේ. සිතක් කියලා දෙයක්වත් නැහැ. අවසානයේ සිතක් නැහැ. කෙනෙක් නැහැ. හරි පුදුම කතාවක්. වැස්ස කියලා දෙයක් නැහැ. ගඟ කියලා දෙයක් නැහැ. මිරිඟුවක් තුල කිසි දෙයක් නැහැ. මායාව තුල කිසි දෙයක් නැහැ. සිතත් මායාවක්. ඒ අවබෝධ වුණු දාට ඔබ සබහාදහම වෙනවා. ඔබ සබහාදහමයි. එය අමරණීයයි. මැරෙන්න කෙනෙක් නැහැ. මේ කතාව හරි සුන්දරයි. ගැඹුරු සූත්‍ර පාඨ නොකියුවට මේ සරලව මේ දේ කියන්නේ. මේ ගැඹුරු සූත්‍ර ඔබට බර වැඩි. තේරෙන්නේ නමුත් මේ ධර්මයේ හරි සරලයි. කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති අය එදා බුදු සමය තුල බුදුන් වහන්සේ මේ සබහාදහම හිතට පොවනවා. ගැඹුරු සූත්‍ර කියලා නෙමෙයි. සුනීත සෝපාකලා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අන්ත දුප්පත් අය අවුරුදු 7 පොඩි ළමයි. විසාකව අවුරුදු 7 සෝවන් වෙනවා. රාහුල අවුරුදු 7 සෝවන් වෙනවා. අවුරුදු 7 පුංචි ළමයි සෝවන් වෙන්නේ කොහොමද? සබහාදහම බවට පත් වෙන්නේ කොහොමද? උන්ට අතීතයක් නැහැ. උන් හරි ලේසියෙන් මේ දේ අවබෝධ කරනවා. පුතේ මේක සබහාදහම. එච්චරයි. පුතේ මේක සබහාදහම. මේක වෙන කතාවක් නෑ. ආගම් කතාවක් කොහෙත්ම නෑ. ධර්මයක් විතරයි තියෙන්නේ. ඒ ධර්මය නම් සබහාදහම න්‍යායයි. එය හරි සුන්දරයි. එය අවබෝධ කරපු කෙනාට කිසිම කෙනෙකුට හානි කළ නොහැකි. මොකද ඔහුමයි සබහාදහම. ඒ මහා අනන්ත චේතෝ විමුක්තිය මහා මෛත්‍රිය අමුතුවෙන් කියන දෙයක් නෑ. ඒ ගුණය තමයි සියලු මුනිවරු දේශනා කරන්නේ. කතාව නම් මේ දේ හිතන්න බැරි තරම් සියුම්. හිත අභිබවා යන තැනක් මෙතන තියෙනවා. පුජ්‍යල භාවයේ තුල හටගත්ත බීතිය මේ තුල නෑ. ඇත්තම කියනවා නම් සම්මුති ලෝකයේ පැවැත්මම අප විසින්ම ගොඩනගපු සම්මුතියක් පමණයි. මේ භාෂාව කියන්නේ සම්මුතියක් පමණයි. පුජ්‍යල භාවයට යටත් වුණු පුජ්‍යල භාවයේ අනුව ගිය දෙයක් භාෂාවකින් කතා කරන්න. සියලු වචන පුජ්‍යල භාවය ආත්මීය භාවය හොවා දක්වනවා. භාෂාව මිනිස්සුම හදාගත් එකක්. එක එක රටවල එක එක භාෂා කතා කරනවා. නමුත් මිනිසුන්ට හිතෙන හැඟීම් එක හා සමානයි. විඳීම් එක හා සමානයි. දුක එක හා සමානයි. එහෙම නෙමෙයිද? ඒකට භාෂාවක් තියෙනවද? භාෂාව සිතුවිලි. ඒවයින් මිදුණු තැන නිවනයි. භාෂාවකින් කතා කරන සියලු වචනවල පුජ්‍යල භාවයේ
ආත්ම තණ්හාව තියෙනවා. දෙපැත්තක් සාපේක්ෂව තියෙනවා. ඇත නැත. ඒ අනුවයි භාෂාව හැදෙන්නේ. උස, කොට, හීන, ප්‍රනීත භාෂාවක් හැදෙන්නේ ද්විත්වයක් නිසායි. ද්විත්වයක් නැති තැන භාෂාවක් නැහැ. මේක හරිසියුම්. පුජ්‍යල භාවයේ ආත්මීය භාවය හොවා දක්වන ඒ සියුම් නුවණකට හසුවන ඒ මනසේ පවතින පරම සත්‍ය ඔබ විසින්ම නුවණින් දැකිය යුතුයි. නැත කිව්වොත් ඇත යන වග හඟවනවා. හිස් කිව්වත් දෙයක් හඟවනවා. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය තුළ එහෙම දේවල් නැහැ. ඔබට මේ කාරණේ තවත් හොඳින් පැහැදිලි වේවි. ඔබ නිහඬ පරිසරයකට යන්න. ඔබ හුදකලාවට කැමති වන්න. ඔබ ඒ තුළ මොහොතක් සිතට ඉඩ දෙන්න හිතන්න. විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාම ඒ නිවන ඔබට ස්පර්ශ වේවි. එවිට ඇත්තටම මේක කවුරුත් කරන දෙයක් නෙමෙයි. කාටවත් බෑ ඔබ නිවන් දක්කන්න. ඔබේ සිතෙන් මිදෙන එක ඔබේම කටයුත්තක්. පච්චුප්පන්නං චේ ධම්ම. මේක Tamanටමයි මේ ධර්ම අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. Tamanටයි Tamanගේ හිතේ මිදෙන යුතුයකම. සසර යනවද සිතින් මිදෙනවද? සියල්ලෙන් මිදුණු තැන කිසිවක්ම ඉතුරු නොවේ. සත්‍ය සත්‍යමයි. අප කැමති වුණත් නැතත් කටයුතු සිද්ධ වෙන්නේ ලෝක ධර්මතාවයට අනුවමයි. ඉන් මිදීමට කිසිවෙකුට නොහැකි. සත්‍ය අවබෝධ වූ කෙනාට බිය හට නොගනී. බිය යනු ආත්ම තණ්හාව නිසා හටගත්තක්. මට මොනවා වෙයිද? මම ඉන්න නිසා මම මාව රැක ගන්න ඇති තණ්හාව නිසා බිය උපදිනවා. ඔබ පුද්ගල භාවයෙන් මිදුණු තැන, ඔබ සත්‍ය දකින තැන ඔබට රැක ගන්න කෙනෙක් කම් නොවේ. ඔබ ඔබෙනුත් මිදිලා. ඔබත් දැන් හරියට මේ සුළඟ වගේ, පාවෙන වලාකුළු වගේ පුදුම සුවයක් මේ නිවන තුල තියෙනවා. නිවන් සුවය ආත්මීය වචනයකට පෙරලිය නොහැකි. දිට්ඨ ධම්ම සුඛ විහරණේ ප්‍රණීතයි සාන්තයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ සාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සිතුවිලි වල සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, අල්ලගත් සියල්ල අත්හැරීම. ඒ තණ්හාව ඡය කරන මගයි. තණ්හාව ඡය කිරීම නොයල්ම නම් වූ විරාගයයි. ඒ විරාගයේ ඇලීමක් නැති, ගැටීමක් නැති. නැවැත්ම නම් වූ නිරෝධය කරා ඔබ රැගෙන යයි. ඒ නිවීම නම් වූ නිබ්බානයයි. බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ ඒ ශාන්ත ප්‍රණීත නිවනයි. ඔබත් ඔබ තව තවත් රැවටීමෙන් පළක් නැහැ. ඇත්තටම බිය යුතු දෙයක් නැහැ. ලොව ඇත්තේ එකම සත්‍යයයි. එය සබහා දහමයි. ලොව ඇත්තේ එකම අහගමයි. ඒ සබහා දහමයි. හැම මිනිසයාම හුස්ම ගන්නවා. හැම මිනිසයාගේම ඇඟේ ලේ තියෙනවා. හැමෝගෙම බලන්නකෝ මිනිසු සමානයි. ලොව ඇත්තේ එකම ආගමයි. එනම් සබහා දහමයි. සියලු බුදවරු ලොවට හෙළි කරනුයේ ඒ සබහා දහමේ සැබෑ න්‍යායයි. ඒ තුල ඒ හේතුඵල දහමයි බුදු දහම. මෙලොව මේ දහමට යටත් නොවන කිසිවක් නොවේ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බෞද්ධයින්ට නොවේ. බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ හැමෝටමයි. ධර්මයේ යනු ආගමක් නොවේ. හේතු නිසා හටගත් සියල්ල හේතු නැති විට නැති වෙයි. මුළු ලොවම යටත් පොදු ධර්මතාවය මෙයමයි. ඔබ හිතනවා ඔබ හැමදේම දන්නවා කරනවා කියලා. නෑ. සත්‍ය නම් ඔබට වෙන දේ ඔබ දරා ගන්නවා පමණයි. මේ භවයේ ඔබ ගෙවන්නේ පෙර භවයේ හිඳි ඔබ රැස් කළ කර්මයන්හි ඵලයයි. විපාකයයි. හේතුව පෙර භවයන්හි රැස් කළ කුසල අකුසල කර්මයයි. ඵලය නම් ඔබ මේ භවයේදී ගෙවන ජීවිතයයි. එනම් විපාක භවයයි.
දැන් ඔබ මතු භවයක් සඳහා කර්ම රැස් කරයි. ඔබ මේ භව චක්‍රයේ දිගටම කැරකෙමින් යයි. දිය සුලියට හසුවන සියල්ල නැවත නැවත කැරකෙමින් යන්නාසේ භව ගමනේ වටවලේ කැරකෙමින් සංසාර ගමනකුත් යයි. කැරකි කැරකි ඒ කරකැවිලි දෙකක් මෙහි වේ. පෙර හේතු නව ඵලය, නව හේතු මතු ඵලය. මේ හේතු නැති කරන තාක් ඵලය නැත. ඵලය ගැන සිතීමෙන් පළක් නොවේ. ඵලය පිටුපස දිවීම මහ බොළඳ වැඩක්. ඔබම හිතලා බලන්න. ඔබ සැප ලෙස දකින්නේ දුකමයි. ඔබ මේ සත්‍ය නොදන්නා තාක් අඳුරෙමයි. අවිද්‍යාව ඝන අඳුර නම් නොදන්නා කමමයි. අන්ධකාරයේ සිටින ඔබ කලා මැදිරි එළියෙක් දැකලා උන්මාදයෙන් සතුටු වෙනවා. ඔබ රැකියාවක් කරන්නේ දුක් විඳින්නේ පුංචි සැපකට. ඒ පුංචි සැපකට ඔබ විඳින දුකත් අසනීපයක් වුණත් වැඩට යන්න ඕනි. රස්සාව නැති වෙයි කියලා බයයි. ලැබෙන මුදල පවතින්නේ නැහැ. බඩු භාණ්ඩ රැස් කර ඒ හොයන සැපත් පවතින්නේ නැහැ. ඒවා කැඩෙනවා බිඳෙනවා. දරු දැරියෝ ගෙවල් දොරවල් සැප හේව්වත් ඒවා පවතින්නේත් නැහැ. බැංකුවේ සල්ලි තියනවා කියලා හිතට පොඩි සතුටක් දැනුණට ඒක පවතින්නේත් නැහැ. ඒත් මේ සියල්ල එකම කතාවක් කියනවා. මේ සියල්ල තියෙද්දි ඔබ මැරෙනවා. මැරෙන දවසට මට දාලා යන්න වෙනවා. සියල්ල අනිත්‍ය නම් දුකයි. ඒ පැවැත්මක් නැහැ, අනාත්මයි. ඔබ ඉන්නේ දුකේමයි. ඔබ මුල ඉඳලා අගටම කරලා තියෙන්නේ දුකට වැටෙන දෙයක්මයි. ඔබට දුක උපතින්ම උරුමයි. ඒ තණ්හාව නැමැති මායාකරු ඔබව රවටනවා. සත්‍ය ඔබ ඉදිරියේ හැම මොහොතෙම පේනවා. ඒත් ඔබ අන්ධයි. කළුවරට වැහිලා ඔබ ඉන්නේ අන්ධකාරයේ. ඔබ මැරුණාම පුංචි කතාවක් තියෙනවා. දේව දූතයෝ දැක්කද කියලා අහනවා. මොනවද මේ දේව දූතයෝ? මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක්, පුංචි දරුවෙක්, පැවිදිරුවක්. මරුණට පස්සේ ඔබගෙන් අහනවා මේව දැක්කද? ඔබ ඇත්තටම මේ මොහොතේ දැන් ඔබගෙන් අහලා බලන්න. ඔබ අදත් මේවා දකින්නවද? මේවා දකිනවා නම් ඔබ නිස්සරණ මගට පිවිසෙනවා. ඔබ ඇත්තටම දේවදූතයෝ දැකලා නැහැ. ඔබ දෙවියන් හොයාගෙන යනවා. ඔය මායා ලෝකෙක ඔබ අතරමං වෙලා. ඇත්තට මුණ දෙන්න ඔබට හයිය හිතක් ඕනි. ඔබට හයිය හිතක් නැහැ. ධෛර්යයක් නැහැ. වීරය ගන්න ඔබ දැක ගන්න. ඔබ ඔබේම සිත දිහා හොඳින් බලන්න. ඇයි ඔබ පාටි දාන්නේ? නිතරම පිරිසත් එක්ක ඉන්නේ. තනිකම හුදකලාවට ඔබ හරි බයයි. ඔබ බය ඇයි? ආත්ම තණ්හාවෙන් නෙමෙයිද ඔබ ඉන්නේ? ඇත්තටම ඔබ ඉන්නේ බීතියෙන්. ඔබ ඕන කමින්ම ඔබේ දැස් වසා ගන්නවා. ඇයි ඒ? ඇත්තට මුණ දෙන්න ඔබට හයියක් නැහැ. ඉපදුනේ තනියම, මැරෙන්නේ තනියම. ඇත්තටම ඔබට කවුරුත් නැහැ. ඒකයි ඇත්ත. ඔබ තනි වෙලා. ඔබ ආවෙත් තනියම, ඔබ යන්නෙත් තනියම. ඔබට සියල්ලම වෙන්නේ තනියමයි. නමුත් ඔබ හිතන්නේ නෑ එහෙම. මේ ඉන්න අයත් මරුණම දාලා යන්න වෙනවා. ඔය කිසි කෙනෙක් ඔබ වටේ ඉන්න ඔබට අරගෙන යන්න බෑ. එහෙමනම් ඔබට ඉන්නකොට තනියම ඉන්න බැරියයි. යන්නේ තනියම නම්, එන්නේ තනියම නම් ඉන්නකොට ඒ තනිය ඔබට දැනෙන්නේ නැද්ද? ඇයි ඔබ ඒකට අකමැති? අවිද්‍යා ඝන අඳුර නිසායි ඔබ බය. ඔබ නොදන්න කම නැමැති මායා කඩතිරේ හිර වෙලා. ඔබ එය දන්නවද? ඒ තණ්හාවෙන් උපන් ඔබේ හිත, ඔය හිත ඉපදුනේ තණ්හාව නිසා. ඔබ ඒක දන්නවද?
නෑ. තණ්හාවමයි හිත කියන්නේ. හිතමයි තණ්හාව කියන්නේ. හිතමයි මායя කියන්නේ. හිතමයි මේ ඔබට අපි මේ පුනා කියන්නේ මේ සිත මායාවක්. සිත කියන්නේම බොරුවක්. සිතෙන් සිත මිදුණු තැනයි ඔබේ පරම සත්‍ය ඔබට හමු වෙන්නේ. මේක හරි පුදුම කතාවක්. මෙහෙම වෙන්න පුළුවන්ද කියලා හිතේ. ඒකත් නමුයි ඒකට ඇත්තත් ඒකමයි. තණ්හාවෙන් උපන් ඔබේ හිත ඔබේ ඔය බයෙන් ප්‍රයෝජන ගන්නවා. හිත ඔබව වහලෙක් කර ගන්නවා. ඔබ ඔබේම හිතේ වහලෙක් නොවේද? මොහොතක් හිතන්න. හිත කියන හැමදේම ඔබ කරනවා. ඔබට ඔබේම හිතින් ගැලවීමක් නැහැ. හිත හරි දඩබ්බරයි. ඒකයි බොරු කියන්නේ. ඒකයි හොරකම් කරන්නේ. ඒ විතරක් නෙමේ ඒකයි සිල් ගන්නෙ. සිල් ගන්නෙ මම ලොකුයි. මං අනිත් අය වගේ නෙමේ. මම හරි වෙනස්. හොඳයි. මං අනිත් අයට වැඩිය හොඳයි කියලා පෙන්නන්න. එහෙම කියලා අනිත් අයට පෙන්නන්නයි සිල් ගන්නෙ. ඒකත් තණ්හාවක් නෙමෙයිද? ඒකත් තණ්හාවක්මයි. නමුත් මේ තණ්හාව අඳුන ගන්න බෑ. එක එක වෙස්මුණු දාගෙන එනවා. ඔබ ලොකු රස්සාවල් කරන්නේ. ඔබ ලොකු උගත් අය කියලා කියන්නේ ඔය තණ්හාවේ මායාවේ ආත්ම තණ්හාව මාන්නේ නෙමෙයිද? මාන්නේ ඔබට හඳුනන්න පුළුවන්ද? මාන්නේ ඔබ තුළ තියෙන තාක් ඔය මමයා ඉන්නවා. ඒ තාක් තණ්හාවේ තියෙනවා. ඒ තාක්මයි සිත තියෙන්නේ. සිතෙන් මිදුණු දාට ඔය කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඔබ හරිම නිහතමානී. ඔබ හරි සුන්දරයි. ඔබ සබහාදාම වෙනවා. ඒකයි ඇත්ත කතාව. ඒකයි සක්කාය දෘෂ්ටියෙන් මිදුණු කෙනා සෝවාන් වෙනවා කියන්නේ. එයා සුගතිගාමි වෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි. තණ්හාව තියෙන්නේ හිතමයි. හිතේමයි. සල්ලි හොයන්න ඔය හිත නොකරන දෙයක් නැහැ. මිනිහක් මරන්න හරි ඔය හිත තමයි කියන්නේ. ලෝකේ තියෙන ඕනම කැත වැඩක් ඔය හිතට කරන්න පුළුවන්. ඔය හිතින් ඔබ මිදෙන්නේ කවද්ද? ඔය වහල් කමින් ඔබ මිදෙන්නේ කවද්ද? ඔය තණ්හාවෙන් මිදුණු දාට නොවේද ඒ වෙන්නේ? ඒ කරන එක ලේසි නෑ. ඒකට මහා වීරයක් ගන්න ඕනි. හැබැයි ඔබට සත්‍ය දැනුණොත් එදාට ඔබ හිත දැඩි කර ගන්නවා. එදාට ඔබ හිත කියන දේ කරන්නේ නැහැ. එදාට හිතට විරුද්ධව ඔබ නැගී සිටිනවා. හීන ලස්සනයි කිව්වට ඔබ පිළිගන්නේ නැහැ. හිත ලස්සනයි කිව්වට ඒත් පිළිගන්නේ නැහැ. ඔබ ඔබේම හිතට කියනවා ලස්සන තියෙන්නේ එළියේ නෙමෙයි. ලස්සන තියෙන්නේ මගේම හිත තුලමයි. එදාට එළියෙන් ඔබ ලස්සන හොයන්නේ නැහැ. එදාට එළියේ තියෙන මල්ගස් වලින් ගලවන්නේ නැහැ. එදාට එළියේ තියෙන එක එක්කෙනාගේ දේවල් වල අඩුපාඩු කියන්නේ යන්නේ නැහැ. ඔබ බාහිරින් මිදෙනවා. ඔබ ඔබේ හිතිනුත් මිදෙන්න ඕනි. හිතට දඬුවම් කරන ගතියක් ඔබ ගාව තියෙන්න ඕනි. හිත දිහා ඔබ බලන් ඉන්න ඕනි. හිත දිහා ඔබ හිත රකින්න ඕනි. ඒකයි සතිය වඩනවා කියන්නේ. ඒකයි සීනුවන වඩනවා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේ pāli වචන ගැඹුරු වචන නොකියුවට සරලව ඔබට කියලා තියෙන්නේ සත්‍තිස් බෝධිපාසික ධර්ම වඩන හැටි. මේ ධර්මයේ දේශනා කරන සරල ක්‍රමයක්. මේ ඔබට අපි මේ දක්වාම කරගෙන යන්නේ ඔබේම pāli භාෂාවෙන් තිබුණු දේම සරලව ඉදිරිපත් කරන එකක්. හිතට දඩුවම් කරන ගතියක්, හිත පිළිගන්නේ නැති ගතියක් අන්න එතකොට හිතට එනවා. අන්න පටිසෝතගාමි ප්‍රතිපදාවට එනවා. මේ වචන හරි ගැඹුරුයි. හැබැයි අරම කිව්වම ඔබට තේරෙනවා. අන්න එහෙම පුරුදු කළොත් හිතේ දඩබ්බර ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. නුවණට ඕන විදිහට වැඩ කරන හිතක් හදාගත්තොත් අන්නේ දවසට ඔබට කරදරයක් නැහැ. අන්න ඔබ සාන්ත සුවයටපත් වෙනවා. මේක ටිකෙන් ටිකයි වෙන්නේ. එක දවසින් වෙන්නේ නැහැ. ටික ටික ඔබේ හිත පුරුදු කරන්න ඕනි. කෙනෙක් කියයි
මම මෛත්‍රී කරනවා. අනේ ඔය වචනයක් කියන එකක් නෙමෙයි. ඔබේ හිතේ තියෙන මෙන්න මේ ස්වභාවය දිහා බලන්න. ඔතන සැබෑ මෛත්‍රිය තියෙනවා. නුවණට එදාට ඔය හිත පිළිගන්නේ නැති තැනට ඔය හිත කියන දේ කරන්නේ නැති සිහියක් නුවණක් හැදුණු දාට අන්න යෝනිසෝ මනසිකාරයේ පිහිටලා නුවණට එදාට හිත කීකරු වෙනවා. නමුත් එකපාරම මේක වෙන්නේ නැහැ. ඒකට කොච්චර කාලයක් යයිද කියලා මට කියන්න බෑ. ඔබේ ධර්ම වැඩපිළිවෙල උත්සාහය වීරය චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති. අපි මේක සරලව කිව්වොත් ඔබේ ධර්ම වැඩපිළිවෙල උත්සාහය වීරය අනුවයි ඔබේ හිතෙන් මිදෙන වැඩපිළිවෙලක් ඔබ හදාගත්තොත් විතරයි ඒක වෙන්නේ. අන්න එදාට ඔය බිත්තර කට්ට කුඩු කරගෙන ඔය කුකුළු පැටියා එළියට වගේ ඔබේ සිත තටු විහිදෝමින් සුන්දර සබහා දහමකට ස්පර්ශ වෙනවා. ඒ මේ කියන කතාව ඊටාම සුන්දරයි ඒ වගේම ගැඹුරුයි. එදාට අවිද්‍යා ඝන අඳුරෙන් ඔබ මිදෙනවා. ඔබ කැමති වෙනවා ඔය අවිද්‍යා ඝන අන්ධකාරයෙන් මිදෙන්න. ඒ තාක් ඔබ ඔය හිතට වහල් වෙනවා. හිතෙන් මිදෙන්න කැමති වෙන්නේ හැබැයි මේ කියන දවසට ඔය තණ්හාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔබ තණ්හාව එලවෙලවා පාර දෙනවා. ඔබ තණ්හාව එලවනවා. තණ්හාව පරදිනවා. අධ්‍යාත්මයේ සුවය ඔබ විඳිනවා. එයා ආලෝකයට ප්‍රඥා ලෝකයට ඔය තණ්හාව බයයි. ඔබ සැප හොයන්නේ නැහැ බඩු මුට්ටු වලින්. එදාට ඔබේ ලොකු වෙනසක් තියෙනවා. ඔබ ලද දෙයින් සතුටු වෙනවා. එදාට ඔබට දැනේ මහා නියතමානීකමක්. ගොඩාක් දේවල් ඔබ හොයන්නේ අනිත් අය මොනවා කරත් ඔබට එහෙම ලොකු ගැටලුවකුත් නැහැ. මේ නිවිච්ච හිතක් ඔබට හම්බ වෙනවා. අර තණ්හාවෙන් ගිනිගත්ත ගිනිගොඩ දැන් නිවෙනවා. එදාට ඔබට සත්‍ය අවබෝධ වෙනවා. ටිකෙන් ටික. එදාට ඔබ ඔය ඝන අන්ධකාරේ දුක් විඳපු කාලේ ඉවර වෙනවා. එදාට ඔබේ දුකත් ඉවර වෙනවා. අන්න දුකෙන් මිදෙනවා. ඔබ දුකෙන් මිදෙන වැඩපිළිවෙලකුයි හෙව්වේ. අපි ඒකයි දුකෙන් මිදෙන වැඩපිළිවෙලක් ඔබට කිව්වේ. මේ ධර්මයේ හරි සුන්දරව පැහැදිලි කරන්න පුළුවන්. ඒක අපට තේරෙනවා. සබා දහමට ඔබ අවනත වෙන දවස එදාටයි ඔබට දැනෙන්නේ. එදාට සබා දහමට එදාට සදාහටම ඔබ දුකෙන් මිදෙනවා. මේක පොඩි දැක්මක්. විශාල වැඩපිළිවෙලක් මේ සඳහා ඔබ දියත් කළ යුතුමයි. ඔබට බැරි නෑ. මේ සඳහා ඔබ කළ යුතු සියලු දේ සතර සතිපට්ඨාන සූත්‍රය තුළ තියෙනවා. හැබැයි ගැටලුව නම් අද ඔබ ඔය කියවන පොත්වල ඔබට ඔය අහන්න ලැබෙන තැන්වල සතර සතිපට්ඨානය වඩන හැටි හරියටම කියනවද කියන ගැටලුව තියෙනවා. බොහෝ අය සතර සතිපට්ඨානය කියලා අද දේශනා කරන දේ තුලත් සතර සතිපට්ඨානය වඩන හැටි වැරදියටයි තියෙන්නේ. බොහොම පරිස්සමින් මේ ගමන යන්න ඕනි. දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක් මේක. බුදුදහම සැඟවුණු කාලෙක ධර්මයේ නැවත අවදි කරන කාලෙක බොහොම පරිස්සමින් ධර්මය ඇල්ලිය යුතු වෙනවා. සර්පයා වලිගයෙන් ඇල්ලුවොත් ඔළුවටමයි දෂ්ට කරන්නේ. ධර්මයේ ඇල්ලුවොත් වැරදියට ඔබේ ජීවිතේම වන්දි ගෙවන්න වෙනවා. බොහොම පරිස්සම් වෙන්න ඕනි. බුදුන් වහන්සේ ඔබට කළ යුතු සියල්ල ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සතර සතිපට්ඨානය තුලත් තිබෙනවා. අමුතුවෙන් කළ යුතු දේවල් ඔබට හොයන්න ඉතුරු වෙලා නැහැ.
ඔබ භාවනා කරනවා කියලා ඔය වාඩි වෙලා මරණකම්ම කරන දේ සමහර විට ධර්මයේ නෑ. ඔබ සීලය තුල මරණකම්ම ගන්න සීලය තුල සමහර විට ධර්මයේ නෑ. අපි මේ ඔබට පොඩි ඉඟියක් දෙන්නේ. ධර්මයේ කියන්නේ ඔබේ සිතින් මිදීමයි. එයමයි ධර්මයේ. එයමයි ධර්මයේ. මෙලොව ඇති උතුම්ම ධනය නම් සත්‍යයි. සත්‍යමයි. ඒ උතුම් සත්‍ය ඔබ හොයයි නම් ඒ හොයන්නේ ඔබ ධර්මයයි. ධර්මයේ යනු සත්‍යමයි. පරම සත්‍යයි. චතුරාර්ය සත්‍ය ලෙස සතර ආකාරයකට බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය තුලින් හොඳින් දේශනා කරලා තියෙනවා මේ කාරණා. නිවන් මඟ යන ඔබ යා යුතු එකම මඟ අරියට මඟයි. ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එහි පළමු අංගය නම් සම්මා දිට්ඨියයි. එනම් අපි මෙතා කියපු ඒ සත්‍ය පරම සත්‍යයි සම්මා දිට්ඨියයි සත්‍ය ඥානයයි දර්ශනයයි. මේ සියලුම වචන එකමයි. ඔබගේ දැක්ම නිවැරදි නම් ඔබ යන සියලු මඟ නිවැරදි. යා යුතු මාවත ලිපිනේ දැනගෙන යන ගමන කිසිදා වරදින්නේ නැහැ. ඔබ පාරට බැසිය යුත්තේ ලිපිනය යන තැන දැනගෙනයි. මේ ආර්ය සම්මා දිට්ඨියට ප්‍රවේශ වීමට නම් ඔබට ධර්මයේ ගැන හොඳ වැටහීමක් තිබිය යුතුමයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටමයි මේ ධහම ලෙස බුදුන් වහන්සේ පවසන්නේ ඒ නිසාමයි. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකින්නා මාව දකි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ හවේ රක්කති. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම රැකිනු ලැබේ. ධර්මයේ යනු සබා දහමයි. ධර්මයේ කියලා වෙන කිසි දෙයක් ලෝකේ නැහැ. ධර්මයේ කියන්නේ සබා දහමයි. සබා දහමේ සැබෑ න්‍යාය අවබෝධ කළ කෙනාට ඉන් මිදීමේ අරමුණ පහළ වෙනවා. එවිට ඔබ ඒ සඳහා දරන වීරය අතිමහත් වීරයක්. සත්‍ය අවබෝධ වූ කෙනා Taman මේ ශරීර ධාතුවේ තවදුරටත් වහලෙක් වෙන්නේ නැහැ. රජවරු රජකම් අත්හැරියේ සිටුවරු සිටුකම් අත්හැරියේ සත්‍ය වැටහුණු නිසා. එපා ඔබ මේ ගැන සැහැල්ලුවට ගන්න. දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන සත්‍ය දකින කෙනාට මායා ලෝකේ තවත් එක් මායාවක් පමණයි. ඉන් ඔහුට පළක් නොවේ. කිසිවකට අල්මක් නැති ඒ හිත ඒ සියලු සංස්කාරයන්ගෙන් මිදී නමුත් සියලු යුතුයකම් ඉටු කරන ඒ උතුම් මුනිවරයා බවට පත්වේ. මෙය හරි පුදුම කතාවක්. ගස හිතනවද සුළඟ හිතනවද? නමුත් ගසේ යුතුයකම ඉටු නොවේද? සුළඟේ යුතුයකම ඉටු නොවේද? වලාකුළු හැමුවේ නැත්තම් වැහි බිඳක් පොළවට වැටෙයිද? එහෙනම් ඒ සුළඟේ යුතුයකම ඉටු නොකළායයි කිව හැකිද? මේ පුදුම කතාවක්. සබාධමමයි හිත. ඔබ යුතුයකමක් විදියටයි සියල්ල සිද්ධ වෙන්නේ. ඔබ කරනවා නොවේ. ඔබට වෙනවා. ඔබ කරන දෙයක් නැහැ. කරන කෙනෙක් නැහැ. සියල්ල ක්‍රියාසිතකින් කටයුතු සිද්ධ වෙනවා. සංස්කාරයන්ගෙන් මිදුණු සිත හරිම සැහැල්ලුයි. සාන්තයි, ප්‍රණීතයි. ඔබට රැවටුණා දැන් ඇති. ඔබව රවට ගත්තා දැන් ඇති. ඔබ මේ ලෝකෙන් මිදෙන කාලයයි. සත්‍ය අවබෝධ කරන කාලයයි. එතෙක් මේ නිවන් සොයේ විඳින කෙනා කිසිදු ලෝකයකට ඇලෙන්නේ නැහැ. එතෙරෙනුත් මිදිලා මෙතෙරෙනුත් මිදිලා තවත් යන්න ලෝකයක් ඔබට නැහැ. මීට වඩා ලොකු ලෝකෙකුත් වෙන කොහෙවත් නැහැ. කිසිම ලෝකයකට ඔබේ හිත දැන් අයිතිත් නැහැ. අන්න අමරණීය සිත සදාතනික සොය විඳින නිවන් දැකපු සිත. නිවන්ගේ ඒ උතුම් මුනිවරු කිසිවකට ඇලෙන්නේ නැහැ. ඒ උතුම් මුනිවරු අරහත් සමාධියෙන් දිට්ඨ ධම්ම සුඛ විහරණයෙන් කල්ගත කරයි. ඒ රහත් මුනිවරු වැඩ සිටින මේ උතුම් භූමියේ උපත ලැබීමත්
මහත් භාග්යක්. ඔබත් මාත් ඒ පින් කර ඇත්තෝම වේ. මජ්ක්‍ධිම නිකායේ ජබ්බිසෝතන සූත්‍රයේ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ස්වභාවය මෙසේ වේ. දිත්තේකෝ අහං ආවුසෝ අනුපයෝ අනපායෝ අනිසිතෝ අපරිබද්දෝ විපමුත්තෝ විසංයුත්තා විමරියාදිකතේන චේතේයා විහාරාමි. ඇවැත්නි, මම දිට්ඨිය පිළිබඳව, දෘෂ්ටි පිළිබඳව රාග වශයෙන් ලන් නොවි තණ්හා මාන දිට්ඨි ලෙස එහි නොරැඳී, ඡන්ද රාග ලෙස එහි නොබැඳී, කෙලෙස් ආදියන්ගෙන් මිදිලා, සංයෝජන වලින් ගැලවිලා, මායිම් කර නොගත් සිතකින් වාසය කරමි. රහතන් වහන්සේ රහත් භාවය ප්‍රකාශ කරන්නේ ඔය ගාථාවෙන්. එදා බෝධි මූලයේදී අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසු ඇති කරගත් ඒ මහා චතුරාංග සමන්නාගත වීරිය ඔබට මතකද? ධර්මයේ සඳහන් වෙනවා. මගේ ශරීරයේ සම්නාර ඇට පමණක් ඉතිරි වේවා. ලේමස් වියලී ඒවා. සත්‍ය අවබෝධ කරගෙන මිස මාමින් නොගැටිනිමි. ඒ යන දැඩි අදිෂ්ඨානයේ සිතට ඇති කලාසේ අවසානයේ බුද්ධත්වයේ ලබා විමුක්ති සුවයෙන් උදාන ගාථාවක් බුදුන් වහන්සේ දේශනා කළා. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තා දුක්ඛ ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසේ සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා. නොඑක් ಜಾතිවල නොඑක් උප්පත්තිවල ඉපදෙමින් මැරෙමින් සංසාරයේ සැරිසරුවා. මේගේ සාධන වඩුවා මා සෙව්වා. නමුත් සොයාගන්න බැරි වුණා. මෙච්චර කාලයක් සංසාරේ නැවත නැවත උපත ලැබුවා. ඉපදීම දුකක්. ගෙය හැදුව වඩුව මා නුඹ දුටුවා. නුඹට යලිත් ගෙයක් හදන්න බෑ. නුඹේ ගෙයි පරාල මම බිඳලා දැම්මා. ගෙයි මුදුන් වහල කැණි මඩල මම කඩලා දැම්මා. මගේ සිතේ සියලු සංස්කාර සංසිඳුණා. සංස්කාර වලින් තොර වූ නිවනටපත් වුණා. තෘෂ්ණාව ඡය වුණා. තණ්හාව දුරු කළා. මා අද්දුටුවා. මා තහවුරු වුණා. මට තහවුරු වුණා. ඒ ස්ථිරයි. මේ අවිද්‍යා ඝන අන්ධකාරයෙන් අපිත් මිදෙමු. මේ ප්‍රඥා ලෝකයේ බැබලෙන කාලයයි. දැස් විවර කරන්නට කාලයයි. ප්‍රභාස්වර සිත හඳුන ගන්නට කාලයයි. ඒ උතුම් මුනිවරු රහතන් වහන්සේලා මෙලවත් මිදුනුමි, පරලොවත් සාන්ත සුවයෙන් මිදුනේ කල් ගෙවනවා. ඒ උතුම් මුනිවරු මෙලොවනිත් මිදිලා, පරලොවනුත් මිදිලා, දෙලොවම මිදිලා සබහා දහමම නිවනමයි. සාන්ත ප්‍රණීත නිවන් සුවයට පත් වුණා. තිරත් ඉවරනම්, තෙලුත් ඉවරනම්, දැල්ලත් නිවි යනවා. ආලෝකේ කොයි ගියාද කාටනම් කිව හැකිද? පහන නිවි ගියා එපමණයි. මේ සබහා දහම බවමයි සිත. සිතෙන් මිදුණු තැන ඉතිරි වන්නේ සබහා දහම පමණයි. මේ ශාන්ත ප්‍රණීත නිවන් සුවයට පත් වුණු කෙනාට ස්පර්ශ වන්නේ තමන්ම මුළු ලෝම සබහා දහමම බවයි. එයයි පරම සත්‍ය. එයයි නිවි ගිය සිතේ ස්වභාවය. එහෙනම් මේ පුංචි බුදු වදන සබහා දහමේ න්‍යාය ඉස්මතු කිරීම සඳහාමයි.
ඒ ශාන්ත ප්‍රණීත නිවන් සොය ඔබටත් අත් වේවා. මෙලොව උපදින සියලු සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නොඑක් වර විවිධ කමඨහන් ඉදිරිපත් කරමින් ඔවුනොවුන්ගේ හිරහුණු තැන් හඳුනාගෙන ඉන් මිදීමට උපදෙස් දෙන වාර අනන්තයි. එකම තැන පල්වෙන සිරවුණු ඒ විදර්ශනා ඥානය අවදි කරන එක ලේසි නෑ. දිට්ඨිගත වූ කෙනෙක් දිට්ඨියෙන් මුදවන එක ලේසි නෑ. වර එක වාද කරන්න පැමිණෙන ඒ නිගණ්ඨයින්ට බුදුන් වහන්සේ පවසනවා ඔබට දෘෂ්ටියක් ඇත. මට දෘෂ්ටියක් නැත. ඒ නිසා මට වාදකුත් නෑ. මෙහෙම බුදුන් වහන්සේ ඒ දෘෂ්ටිගත නිගණ්ඨයින්ට වදාරනවා. මේ කියන්නේ උපාදානයෙන් මිදුණු තැන. උපාදාන අල්ලගත්ත කෙනත් අතර ඇති වෙනස. දෘෂ්ටිගත බව මිත්‍යා දෘෂ්ටියට. එහෙම නැත්නම් දෘෂ්ටියක් තුල සිටින කෙනාට ඉන් මිදීමත් ලේසි නෑ. සංස්කාර හට නොගන්න තැන ඇලෙන්න ගැටෙන්න දෙයක්වත් නෑ. උපාදානය අල්ලගන්නේ නැති කෙනාට ඇලෙන්න ගැටෙන්න දේවල් අඩුයි. ඔබට ඔබ සිටින තැන ගැන දැනෙනවද? ඔබ විදර්ශනා වැඩි යුතු ආකාරය දැනෙනවද? උදෑසන හිරු පායන්නාසේ එකම දිශානතියකට මේ සියලුම කාරණා ගැළපීලා තියෙන්නේ. එහෙනම් නිස්සරණයමයි. අත්හැරීමමයි. සිතින්ම හටගත් ලෝකය සිත තුළින්ම අත්හල යුතු වෙනවා. අප මින් පෙර ඉදිරිපත් කළා සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන සිතත් හැදෙන තැනම නාමයත් රූපයත් වෙන් කරගත හැකි නම් ඉන් එහාට සිතකුත් හට නොගන්නා බව. මේ ධර්මස්කන්ධය තුළ අපට අහන්න ලැබෙන විශේෂම තැනක් තමයි දාරුචීරට බාහ්‍ය දාරුචීරට ඒ දාරුචීර තාපසතුමාට දේශනා කළ දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන අනේ කෙටි දේශනාව. දුටුවානම් දුටුවා පමණි. දුටු දෙයක් නැත. දුටු කෙනෙක් නැත. මේ හොඳින් විමසිය යුතු කාරණයක් තියෙනවා. ඔබට සත්‍ය අවබෝධ වන විට ඔබට මේ ලෝකයේම අසත්‍යයක් බවයි දැනෙන්නේ. ඒමයි පරම සත්‍ය. අනුසෝතගාමී ප්‍රතිපදා එහෙම නැත්නම් මේ මුළු සමාජෙම යන ඒ රැල්ලට හසු වෙලා අර ගඟට වැටුණු දණ්ඩක් වගේ ඔහේ ගහගෙන යන කෙනෙකුට ඉන් මිදීම ලේසි නෑ. පටිසෝතගාමී ප්‍රතිපදාව තුළ ඇත්තටම මේ මුළු සමාජයම යන ගමනට ප්‍රතිවිරුද්ධ ගමනකුයි තියෙන්නේ. හැබැයි මුළු සමාජයම යන්නේ මායාවකට රැවටිලා. ඔබ මේ මායාව අවබෝධ කරගෙන ඉන් මිදෙන ගමනක් යා යුතු වෙනවා. මේක බොහොම සංවේදී කතාවක්. මේ ධර්මයේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද. ඇත්තටම නිවන දකින ඒ විදර්ශනා වැඩි යුතු ඒ සිත හැදෙන තැන උපාදානස්කන්ධේ හැදෙන තැන ඒ හරහායි මේ දුක හටගන්නේ චතුරාර්ය සත්‍ය. ඒ හරහායි අපිට සසරක් තියෙන්නේ පටිච්ච සමුප්පාද.
මේ මොන විදිහෙන් දේශනා කළත් මේ කාරණාව ඊතසියුම් කාරණාව ඔබට වැටහි යුතු වෙනවා. නැතිනම් දර්ශන සමාපත්තිය අපි කතා කරන මේ සත්‍ය කුමක්ද මේ ලෝකයේ ඇති පරම සත්‍ය? එයයි ගැටලුව. ඔබ ඉන්නේ අන්ධයෙක් වගේ ඉපදිලා නම් ඔබ මැරෙන්නේ අන්ධයෙක් වගේමයි. ඔබට ලෝකේ දැකිය හැකි නෑ. ඔබට කිසිදා ලෝකේ දකින්න ලැබෙන්නේ මේ ප්‍රඥාවෙන් දැකිය යුතු කාරණයක්. ඇසෙන් දකින එකත් හරි පහසුයි. හැබැයි සත්‍ය නුවණින් දකින එක හිතන තරම් පහසු නෑ. ඔබගේ ප්‍රඥාව අවදි කරගෙන ධම්ම චක්කුසය තුළින් මේ දෙස බැලිය යුතු. ආලෝකෝ උදපාදි, විද්‍යාව උදපාදි, චක්කුන් උදපාදි, ප්‍රඥාව උදපාදි. මහා ප්‍රඥාවටයි මේ කාරණාව අවබෝධ වෙන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්. ඒ මහා ප්‍රඥාව තුළිනුයි මේ දුක නැසෙන්නේ. අප විසින් අල්ලගෙන ඉන්න දුර්මත සමහර විට සංස්කෘතියන් සමග බද්ධ වී ඇති බොහෝ කාරණා දෘෂ්ටිගත ආකල්ප මේවා වලින් මිදෙන්න ඕනි. අද නිවන් දකින්න බෑ කියන බොහෝ අය මෛත්‍රී බුදුන් වහන්සේ වඩිනකන් ඉන්න ඕනි කියන බොහෝ අය දැනෙන්නේ නැද්ද ඔබට? කම්මැලි, වීරයක් නැති, අලස, බොළඳ එහෙම හිතකට කොහොමත් බොළඳ හිතකට නිවන් දකින්න ලැබෙයිද? මේ බොළඳකම ඔබේ නොදන්නකමයි. එයමයි ඔබව සසරට ඇදගෙන යන අවිද්‍යා ඝන අඳුර. බුදු ඇසින් මේ බව දැකලා අනාගතයේ ධර්මයේ ලෙසින් අධර්මයේ දේශනා කරන ඒ භික්ෂුන් වහන්සේලාත් බිහි වෙන බව. එදාට හරි දේ නිවැරදි ධර්මයේ සොයා ගැනීම අපහසු වන බවත් මහණෙනි යම් දවසක රත්තරන් වගේ දෙයක් බිහි වුණොත් රත්තරන් සොයා ගැනීම ලේසි නෑ. අන්නේ උපමාව මේ ධර්මයේ බෞද්ධ දර්ශනයේට සිද්ධ වන බවයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. අපි හරි දේ ගලපලා ගන්න නම් බුදුන් වහන්සේම දේශනා කරනවා ධර්මයට වෙනේට ගලපලා බලන්න කියලා. හැබැයි රත්තරන් වගේ දෙයක් ඉමිටේෂන් දෙයක් ලෝකෙ බිහි වුණා කියන්නේ බැලු බැල්මට එයත් ධර්මයේ වගේමයි පේන්නේ. එයත් විනයට ගැලපෙනවා වගේමයි පේන්නේ. ඔබ නුවණින් නිවැරදිව මෙය නොදැක්කොත් ඔබ රැවටෙනවා නියතයි. මේ කාරණාව බොහොම සරලව ඔබට කියන්නයි අපි හිතුවේ. අපි මේ ලෝකයක් හදාගන්නේ උපාදානස්කන්ධේ හරහායි. අපි අල්ලගෙන ඉන්න පංච උපාදානස්කන්ධ ගොඩවල්, ඔය රූප ගොඩවල්, ඔය සංඥා ගොඩවල්, ඔය මතකේමයි අපි මේ අරගෙන යන්නේ. එයමයි අපි සිතින් අල්ලගත්ත උපාදාන ගොඩකුයි තියෙන්නේ. අපි බාහිරට ඇඟිල්ල දික් කරාට අපේ හිතේ මේ සේරම තියෙන්නේ. අප සිත තුළ හැම මොහොතකම රැස් වෙන ගතියක් තියෙනවා. ඒ රැස්වුණු දේ පෙර මතකයේ නැත්තම් අපගේ වත්කම් අපගේ දානයක් වෙලා අප සතු දෙයක් වෙලා. හැබැයි එහි පැවැත්මක් නැහැ. අනිත්‍යයි.
මේ හිත තුළ තියෙන දේවල් මේවා තියෙන තාක් අල්ලගෙන ඉන්න තාක් අපට දුක උරුමයි.